හැම දිනාටම තෙරුවන් සරණයි. අද 2021 වර්ෂයේ ජූලි මාසයේ 12 වෙනි සඳුදා දවසේ ශ්‍රී ලංකා වේලාවෙන් සවස් 1ට ආරම්භ වන අභිධම්මත් ප්‍රදීපිකා ග්‍රන්ථ රත්නය ඇසුරින් කරන සාකච්ඡාවටයි අපි එකතු වෙන්නේ. අපි මුලින්ම තෙරුවන් නමස්කාර කරලා තෙරුවන් සරණ ගිහිල්ලා සාකච්ඡාව ආරම්භ කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සාදු සාදු සාදු. හොඳයි, මම පොතත් ෂෙයා කරන්නම්. හොඳයි, අපි මේ දවස්වල සාකච්ඡා කරමින් සිටින්නේ ධාතු සම්බන්ධයෙන්. ධාතු කිව්වහම අපි දන්නවා ධාතු කියන එකේ තේරුමම තමයි ආත්ම ගතියෙන් ශුන්‍ය වූ ධර්මයක් කියන එක තමයි ධාතුව කියලා කියන්නේ. එතකොට මේ ධාතුව කිව්වහම එතන චේතනා කරන නැත්තම් උත්සාහයක් ගන්න ගතියක් නෙවෙයි. ඒක හේතු නිසා යම් කිසි දෙයක ඇති වෙනකොට ඒ ධර්මයේ තමයි අපි ධාතුව කියලා ගන්නෙ. හරි. එතකොට ඒක විශේෂයෙන්ම ධාතුව කියන ශබ්දයෙන් නැත්නම් ධාතුව කියන වචනයෙන් අපි තේරුම් ගත යුත්තේ අනාත්ම ස්වභාවය. අනාත්ම ස්වභාවය තමයි ධාතුව කියලා කියන්නේ. එතන සත්ත්ව පුද්ගල ජීව ගතියක් නැහැ කියන එක තමයි කියන්නේ. එතකොට තවදුරටත් බලනකොට අපිට හම්බ වුණා නොයෙකුත් ආකාරයෙන් මේ ධාතුව කියන එක අපිට හම්බ වෙනවා. ඒ කියන්නේ සූත්‍ර පිටකේ ගත්තොත් විවිධ විදිහට ධාතු ගැන කතා කරලා තියෙනවා. එතනදී මූලිකවම ගත්තාම පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු කියලා කොටස් වලට බෙදුවා. අපි ඒ ටික තමයි මුලින්ම සාකච්ඡා කරේ. ඊට පස්සේ තවත් 6 කොටස් ගොඩකට බෙදලා තිබුණා, මතකද? වේදනාව පැත්තෙන් බලනකොට සුඛ ධාතු, දුක්ඛ ධාතු, උපේක්ඛා ධාතු, ඊට පස්සේ ගත්තාම සෝමනස්ස ධාතු, දෝමනස්ස ධාතු, අවිජ්ජා ධාතු කියලා. ඒ ආකාරයෙන් බෙදීමකුත් කරලා තියෙනවා. අපි ඒකත් සාකච්ඡා කරා. ඊට පස්සේ තවත් 6 ආකාරයකට බෙදලා තියෙනවා මේ ධාතු කියන එක. ඒ තමයි තුන්වෙනි ආකාරය තමයි කාම ධාතු, ව්‍යාපාද ධාතු, විහිංසා ධාතු, නෙක්ඛම්ම ධාතු, අව්‍යාපාද ධාතු, අවිහිංසා ධාතු කියන ඒ ධාතු 6ට. එතකොට අපිට මේවා සූත්‍ර පිටකයේදී සූත්‍ර දේශනාවලදී හම්බ වෙන දේවල් මේ. කාම ධාතු, ව්‍යාපාද ධාතු, විහිංසා ධාතු, නෙක්ඛම්ම ධාතු, අව්‍යාපාද ධාතු, අවිහිංසා ධාතු කියන හැටියට තියෙන ධාතු 6. ඒකෙන් පළවෙනි එක තමයි කාම ධාතු කියනකොට. කාම ධාතු කියනකොට විශේෂයෙන්ම ওই ධාතුයි දැන් කාම කියලා කියන කාම භූමියක් හැටියටත් අපිට මේ සඳහන් වෙන තැන් තියෙනනේ. කාම භූමි, රූප භූමි, අරූප භූමි කියලා. එතනදිත් තියෙනවා කාම ධාතු, රූප ධාතු, අරූප ධාතු කියලා කොටසක්. දැන් මේ දෙකම සම්බන්ධ කරලා වගේ තමයි මෙතන මේ විස්තරය කරලා තියෙන්නේ කියන තමයි පැහැදිලි වෙන්නේ. දැන් මෙතනදී කියනවා යම් බඳු වූ කාමය හා යෙදීම ඇති තර්කයක්, විතර්කයක්, සිතීමක්, අප්පනාවක්, තක්කෝ විතක්කෝ සංකප්පෝ අප්පනා ව්‍යප්පනා චේතසෝ අබිනිරෝපණා කියන අර්ථයෙන් තමයි මෙතන මේ ඒ පාලි වචන වලට තියෙන තේරුම හැටියට තමයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. මේ යම් කාමය හා යෙදීම ඇති කියන්නේ කාමය හා කාමයට ඇතුළත් වෙච්ච නැත්නම් කාමය හා යෙදුණු
තර්කයක් විතර්කයක් සිතීමක් විතර්කයක් කියන්නේ සිතුවිල්ලක් වගේනේ සිතීමක් අර්පණාවක් සිතේ නැංවීමක් ව්‍යාප්පනාවක් විශේෂයෙන් නැංවීමක් චිත්තයාගේ ඉදිරිපත් කිරීමක් වැරදි කල්පනාවක් නම් ඒකට කියනවා කාම ධාතුව කියලා. එතකොට වැරදි කල්පනාවට අපි කියනවා නේද මිච්ඡා සංකල්ප කියලා. මිච්ඡා සංකල්ප වලට අයිති වෙන විදිහට තමයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. මොකද කාම ධාතුව කියන එකේ අනිත් පැත්ත තමයි නෙක්ඛම්ම ධාතුව. අපි දන්නවා නෙක්ඛම්ම සංකප්ප, කාම සංකප්ප කිව්වම ඒක එකිනෙකට ප්‍රතිවිරුද්ධ වූ දෙයක්. යම් කිසි දෙයක් පිළිබඳව කාම සහගත සිතුවිලින් බලනවා නම් අපි ඒක කාම විතර්කයක් ඇති වෙච්ච තැනක්. ඒක කාම ධාතුව කියලා කියනවා. දැන් ඒ වගේම දැන් භූමි වශයෙන් ගත්තොත් මෙතනදී සඳහන් කරනවා යටින් අවීචි නිරය කෙලවර කොට ඇති ඉහලින් පරනිම්මිත වසවර්තිය කෙලවර කරගෙන ඇති. යම් බඳු මේ අතරේ හැසිරෙන එහි ඇතුළත් වූ ස්කන්ධ ධාතු ආයතන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ටිකත් කාම ධාතුව කියලා කියනවා. එතකොට දැන් කාම ධාතුව කියලා කිව්වා විදි දෙකකට. ඒ කොහොමද කිව්වේ? එකක් තමයි කාමය හා යෙදීම ඇති තර්කයක් විතර්කයක් සිතීමක් සිතුවිල්ලක්. ඒ විදිහට සිතක් ඇති වෙනවා නම් ඒකත් කාම ධාතුව කියලා කිව්වා. ඊට පස්සේ කියනවා තව විදිහකට ඒ කොහොමද අවීචි මහා නිරේ ඉඳලා පරනිම්මිත වසවත්තිය කියලා කියන්නේ කාම භූමියනේ. කාම භූමියේ කෙළවරවල් දෙක තමයි අවීචි මහා නරකයත් ඒක පහළ තියෙන කියලා අපි කියනවා. ඒ වගේම ඉහළින්ම තියෙන පරනිම්මිත වසවත්තිය. අන්න ඒ අතර තියෙන මේ මනුස්ස ලෝකයක් අනිත් ඉතුරු දිව්‍ය ලෝක පහත් ඒ වගේම ඉතුරු අපාය තුනත් ගත්තාම ඒ ටිකටත් කියනවා කාම ධාතුව කියලා. ඒ අතරේ හැසිරෙන. ඒ කියන්නේ ඒවට අදාළව පහළ වෙන්නා වූ ස්කන්ධ ධාතු ආයතන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඒවත් කාම ධාතුව හැටියට කතා කරනවා. එතකොට මේ කාම ධාතුව කියනකොට ඕක විශේෂයෙන්ම මේ ධම්ම හදය විභංගය කියන විභංග ප්‍රකරණයේදී විශේෂයෙන්ම සඳහන් වෙනවා කාම ධාතුවේ මොනවද පහළ වෙන්න පුළුවන්නේ කාම ධාතුවට ඇතුළත් වෙන්නේ මොනවද කියලා. ඒ කොටස් දෙකකින් සඳහන් කරනවා. කාම ධාතුවේ කියලා කිව්වහම අපි දන්නවා දැන් කාම භූමියේ ඉන්න යෝගියෙක් යම් කිසි විදිහකින් එයා රූපාවචර කුසලයක් වඩනවා නම් ඒ කියන්නේ රූපී ධානය පහළ කර ගන්නවා නම් අරූපී ධානය පහළ කර ගන්නවා නම් ඒ ඇති වෙන සිත් සහ ඒ චෛතසික ධර්මයෝ ඒ වගේම මාර්ගඵලයක් ලබනවා නම් මාර්ගය ලබනවා නම් ඵලය ලබනවා නම් ඒ සියලුම සිත් සහ චෛතසික ධර්මයෝ මේ කාම ධාතුවේ පහළ වෙන්න පුළුවන්. හැබැයි අපි ඒ හැම දෙයකටම කියන්නේ නැහැ කාම ධාතුවට ඇතුළත් කියලා. කාම ධාතුවට ඇතුළත් කියන අර්ථයෙන් අපි තව නමක් දෙනවා කාම ධාතු පරියාපන්න කියලා. කාම ධාතු පරියාපන්න කිව්වොත් ඒ කාම ධාතුවේටම අයිති අපි කියන්නේ කාමාවචර සිත් 54ක් කියලා. ඒ කාමාවචර සිත් 54ක්. ඒ සිත් 54 දෙන චෛතසික 52ක්. ඒ වගේම රූප 28ක් කියන එක අනිවාර්යයෙන්ම කාම ධාතු පරියාපන්නයි කියලා කියනවා. මොකද ඒ සිත් මොන භූමියක පහළ වුණත් රූප භූමියක හෝ අරූප භූමියක හෝ පහළ වුණත් අපි දන්නවා රූප භූමිය අරූප භූමි වල මේ ද්වේෂ සිත් එහෙම පහළ වෙන්නේ නැහැ. නමුත් ඒ අනිත් සිත් එතන පහළ වුණත් ඒවා ඒ භූමිය වලට ඇතුළත් නැහැ. ඒවා කාම භූමියටමයි ඇතුළත්. ඒක නිසා අපි කියනවා කාම ධාතු පරියාපන්න කියලා. නමුත් දැන් මෙතනදී කාම ධාතුව කියන තැනදී විශේෂයෙන්ම ගන්නේ මේ අතර හැසිරෙන යම් කිසි ස්කන්ධ ධාතු ආයතන රූප වේදනා සංඥා සංකාර විඥාන තියෙනවා ඒකත් කාම ධාතුව කියලා කියනවා. ඒක මූලික වශයෙන්ම ඒක අපි තේරුම් ගන්න ඕනේ වෙනස භූමි වශයෙන් කිව්ව එකයි ඊට පස්සේ මේ කාමය හා යෙදීම ඇති තර්කයක් විතර්කයක් වශයෙන් මේ කාම ධාතුව විස්තර කරපු එකයි. ඒ දෙකම කාම ධාතුව කියන නමින් සංග්‍රහ වෙනවා. හොඳයි ඊළඟ ව්‍යාපාද ධාතුව. ව්‍යාපාද ධාතුව කියලා කියන්නේ තරහ ගතිය. යම් බඳු ව්‍යාපාදයේ හා යෙදීම ඇති තර්කයක් විතර්කයක්
සිතීමක්, අප්පනාවක්, ව්‍යප්පනාවක්, චිත්තයාගේ ඉදිරිපත් කිරීමක්, වැරදි කල්පනාවක් තියෙනවා නම් ඒක තමයි මේ ව්‍යාපාද ධාතුව කියලා කියන්නේ. එතකොටත් කියන්නේ ව්‍යාපාදයට එක්ක බැඳලා තියෙනවානේ තක්කෝ විතක්කෝ සංකප්පෝ අප්පනා ව්‍යප්පනා චේතසෝ අබිනිරෝපණා කියලා ගන්නවා. ඒක ඇත්තටම ඒ සීලම කොටස් ටික ව්‍යාපාද ධාතුව කියලා කියනවා. ඒකේ යෙදෙන්නේ අර ව්‍යාපාදය හා යෙදෙන තර්ක විතර්ක තමයි එතනදී මූලික වශයෙන්ම ගන්න. එතකොට මේ ආඝාත වස්තුන් කෙරෙහි චිත්තයාගේ ක්‍රෝධයක් ඇද්ද? දැන් ආඝාත වස්තු කිව්වහම ඒ කියන්නේ යම් කෙනෙකුට ද්වේෂයක් ඇති වෙන ආකාරයේ වස්තු. ඒක වෙන්නෙම තමන් හිතන විදිහටයි. දැන් ආඝාත කෙනෙකුට ආඝාත වස්තුවක් තව කෙනෙකුට ආඝාත වස්තුවක් නෙවෙයි. අපි මයික්ස් ඔෆ් කරගමු. හරි. එතකොට අන්න ඒ ආඝාත වස්තුන් කෙරෙහි චිත්තයාගේ ක්‍රෝධයක් තියෙනවා. ආඝාත කියලා කියන්නේ අපිට අපි අහලා තියෙනවා නව ආඝාත වස්තු කියලා. නව ආඝාත වස්තු කියන්නේ අපි දැන් යම් කිසි කෙනෙක් ගත්තොත් එහෙම ඒ කෙනා අපිට මට අතීතයේදී එයා මට කරදර කරා. අතීතයේදී මගේ මිත්‍රයින්ට කරදර කරා. මගේ ඥාති මිත්‍රාදීන්ට කරදර කරා. ඒ වගේම අතීතයේදී මගේ හතුරන්ට උදව් කරා. කියලා ඔන්න ඔය තුන් ආකාරයෙන් අතීතයේ කරපු දේවල් පිළිබඳව යම්කිසි ආඝාතයක් තියෙනවා නැත්නම් අකමැත්තක් තියෙනවා. ව්‍යාපාදයක් තියෙනවා. ඒ වගේම වර්තමානයේ මට අහිතක් කරනවා, මගේ ඥාති මිත්‍රාදීන්ට අහිතක් කරනවා, මගේ හතුරන්ට උදව් කරනවා කියන ආකාරයෙන් තව විදිහකට ආඝාතයක් ඇති වෙනවා යම්කිසි පුද්ගලයෙක් කෙරෙහි. ඒ වුණාට අනාගතයේදීත් ඒ ආකාරයෙන්ම අනාගතයේදී මට අහිතක් කරනවා, මගේ ඥාති මිත්‍රාදීන්ට අහිතක් කරනවා, මගේ නැත්නම් මගේ හතුරන්ට උදව් කරනවා කියලා ඒ ආකාරයෙන් නව ආකාරයකට ආඝාතය විස්තර කරනවා. ඒවට අපි කියනවා නව ආඝාත වස්තු කියලා. ආඝාත වස්තු නවයක් හැටියට. අන්න එහෙම හිතන කෙනාට තමන්ගේ සිතේ ඇති වෙනවා යම්කිසි ව්‍යාපාදයක්, ක්‍රෝධයක්, කිපීම් බවක් ඇති වෙනවා, ප්‍රතිවිරුද්ධ බවක්, කෝපයක්, ප්‍රකෝපයක්, සම්ප්‍රෝපයක්, ද්වේෂයක්, දූෂණයක්, විශේෂයෙන් දූෂණය වීමක්, කෝපයට පත්වීමක්, චිත්ත දූෂණයක්, ක්‍රෝධයක්, කිපීමක්, කිපුණු බවක්, දෝෂයක්, දුස්සනාවක්, දුස්සිත බවක්, ව්‍යාපෘතියක්, ව්‍යාපජ්ජනාවක්, විරෝධයක්, පටිවිරෝධයක්, ඡණ්ඩ ගතියක්, ක්‍රෝධයෙන් අසුරෝපයක්, සිතෙහි නොසතුටු බවක් තියනවාද අන්න ඒ ටිකට කියනවා ව්‍යාපාද ධාතුව කියලා. කියන්නේ යම් කිසි විදිහකින් සියුම් වශයෙන් හෝ ද්වේෂයක්, තරහ ගැනීමක්, කෝපයට පත්වීමක් තියෙනවා නම් සාමාන්‍යයෙන් ගත්තාම ඒ හැම එකම ව්‍යාපාද ධාතුව කියලා අපිට ලැබෙනවා. තව එකක් තියෙනවා මේ අස්ථාන කෝපය කියලා. නැත්නම් අස්ථාන කෝපය. අස්ථාන කෝපය කියලා කියන්නේ මේ දැන් තමන්ගේ කකුල වැදුනා කියන්නකො ගලක. ඒ වෙලාවේ තරහක් ඇති වෙනවා. නොසතුටක් ඇති වෙනවා. අන්න ඒවට කියනවා අස්ථාන කෝපය කියලාත් කියනවා. අන්න ඒ සියලු අවස්ථාවලදී මේ සිතේ ඇති වෙන්නේ කෝපයක්. මම හිතනවා මේ ව්‍යාපාද ධාතුව කියන එක අපිට පැහැදිලි. අපේ සිතේ යම් කිසි විදියට නුරුස්නා ගතියක්, අකමැති බවක්, අසතුටක් ඇති වෙනවා නම් ඒක අපි ව්‍යාපාද ධාතුව හැටියට නම් කරනවා. ඊළඟ විහිංසා ධාතුව. විහිංසා ධාතුව කියලා කියන්නේම විශේෂයෙන්ම මෙතනදී විහිංසාව කියනකොට තමන්ට නෙවෙයි, තමන්ගෙන් පිට යම් කිසි කෙනෙකුට, පුද්ගලයෙකුට තමන්ගෙන් වෙන විහිංසාව නැත්නම් හිංසනය ගැන තමයි මෙතනදී කතා කරන්නේ. එතෙන්දී කියනවා යම්බඳු විහිංසාව හා යුක්ත වූ තර්කයක්, විතර්කයක්, සිතීමක්, අප්පනාවක්, ව්‍යාප්පනාවක්, චිත්තයාගේ ඉදිරිපත් කිරීමක්, වැරදි කල්පනාවක් වෙනවා නම් ඒ වගේම මේ ලෝකේ ඇතැම් පුද්ගලයෙක් අතින් හෝ ගල් කැට වලින් හෝ දණ්ඩෙන් හෝ ආයුධයෙන් හෝ රැහැනෙන් හෝ අනික් වෙනින් දෙයකින් හෝ සත්වයන්ට හිංසා පීඩා කෙරේද යම්බඳු දුක් ඉපදවීමක්, බලවත් දුක් ඉපදවීමක්, හිංසාවක්, බලවත් හිංසාවක්, ගැටීමක්,
බලවත් ගැටීමක් අනුන් විනාශ කිරීමක් ඇද්ද එයද විහිංසා ධාතුව නම් වේ කියලා කියනවා. අර චේතනාව වගේම මේ විදිහට ඒ චේතනාව ක්‍රියාත්මක කරලා යම් කිසි විදිහකින් තව කෙනෙකුට කරදරයක් හිංසාවක් පීඩාවක් කරනවා නම් ඒ සියල්ලම විහිංසා ධාතුවටම ඇතුළත් වෙනවා. ඊළඟට නෙක්ඛම්ම ධාතුව. නෙක්ඛම්ම කියලා කියන්නේම මේ නෛෂ්කර්මය කියලා උකට සංස්කෘත වලින් කියන්නේ. නෙක්ඛම්ම කියලා කියන්නේ මේ කාමයන්ගෙන් වෙන්වීමමයි. එතකොට මේ කාමයන්ගේ වෙන්වීම හා යුක්ත වූ තර්කයක් විතර්කයක් සිතීමක් අප්පනාවක් ව්‍යාප්පනාවක් චිත්තයාගේ ඉදිරිපත් කිරීමක්. නිවැරදි කල්පනාවක්. දැන් බලන්න අර කලින් කිව්ව තුනම සිතේ වැරදි සංකල්පනා හැටියට තමයි ගණන් ගන්නේ. මොනවද? අපි ගත්තොත් එහෙම කාම ධාතු, ව්‍යාපාද ධාතු, විහිංසා ධාතු කිව්වම ඒ සිතේ ඇති කෙලෙස් නිසාම හටගන්න. ලෝභ දෝෂ නිසාම හටගන්න මෝහය මූලික වෙනවා හැමතැනදීම පාදක වෙනවා. නමුත් ලෝභයයි ද්වේෂයයි නිසා තමයි දැන් ව්‍යාපාද ධාතුවත් විහිංසා ධාතුවත් කියන දෙකටම ද්වේෂය කියන එක තමයි බලපෑම කරන්නේ. මෝහය පසුබිමින් ඉන්නවමයි අපි දන්නවනේ. ඒ වගේම දැන් කාම ධාතුව කියනකොට එතනදි විශේෂයෙන්ම කැමැත්ත තණ්හාව පැත්තෙන් බලනකොට එතන ලෝභය තමයි ඉස්මතු වෙලා ක්‍රියාත්මක වෙන්නේ. දැන් මෙතනදී මේ නෙක්ඛම්ම ධාතුව කියනකොට නෙක්ඛම්ම ධාතුව කියනකොට අර කාමයන්ට ප්‍රතිපක්ෂ වෙච්ච නැත්නම් කාමයන්ගෙන් වෙන්වීම හා යුක්ත වෙච්ච සිතීමක් සිතේ නැංවීමක් තමයි මේ නෙක්ඛම්ම ධාතුව කියලා කියන්නේ. ඒක නිවැරදි කල්පනාවක් හැටියට. දැන් සම්මා සංකප්ප කියනකොට අපි කියනවා මොනවද? නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප කියලා. ඒ ආකාරයෙන්මයි මෙතන මේ නෙක්ඛම්ම ධාතුව කියනකොට නිවැරදි කල්පනාවක්. සම්මා සංකප්පයට ඇතුළත් වෙන ඒ නිවැරදි කල්පනාව තමයි මේ නෙක්ඛම්ම ධාතුව කියලා කියන්නේ. එතකොට මෙතනදී නෙක්ඛම්ම කියනකොට සියලුම කුසල ධර්මයෝ නෙක්ඛම්ම ධාතු වෙනවා කියලා කියනවා. මොකද ඕනෑම කුසලයක් ගත්තොත් අපි දන්නවා කුසල් සිත් 21ක් තියෙනවා. ඒකෙන් අපි ඥාන විප්පයුක්ත හෝ ඥාන සම්පයුක්ත කියන ඒ කොටස් දෙකේදීම අපි දන්නවා මේ අලෝභය කියන එක යෙදෙනවා. අලෝභ කියන එක යෙදෙනවා. අමෝහ කියන එක යෙදෙනවා. නෑ අමෝහ කියන එක යෙදෙනවා මේ ඥාන සම්ප්‍රයුක්තිය වගේ ඥාන විප්‍රයුක්තිය වගේ අමෝහය යෙදෙන්නේ නෑ නේද? එතකොට නමුත් අපි අලෝභය කියලා ගත්තොත් ඒ අලෝභය කියන එක සෑම කුසල් සිතකම යෙදෙනවා. ඒ නිසා මෙතෙන්දී සියලුම කුසල ධර්මයෝ නෙක්ඛම්ම ධාතු කියලා හඳුන්වනවා. ඊළඟට අව්‍යාපාද ධාතු. අව්‍යාපාදය හා යුක්ත වූ තර්කයක් විතර්කයක් සිතීමක් අප්පනාවක් ව්‍යප්පනාවක් චිත්තයාගේ ඉදිරිපත් කිරීමක් නිවැරදි කල්පනාවක් වේ නම් ඒක අව්‍යාපාද ධාතුව කියලා කියනවා. දැන් මෙතනදී තවත් දෙයක් කියනවා යම් පඳ වූ සත්වයන් කෙරෙහි මෛත්‍රී ආකාරය මෛත්‍රී කිරීම බව මෛත්‍රී කරන කොටගෙන සිත ව්‍යාපාදයෙන් මිදීමක් වේද මේද අව්‍යාපාද ධාතුව කියලා කියනවා. දැන් ඒතර අව්‍යාපාද ධාතුව කිව්වහමත් දෝෂ කියන එකෙන් වෙන් වෙච්ච. දැන් අපි දන්නවා කුසල් සිත්වල දෝෂය දෙන්නේ අදෝෂ චෛතසිකයනේ. එහෙම අදෝෂේ නෙතරිය දෙන්නේ. අලෝභ අදෝෂ. එතකොට ඒවත් අව්‍යාපාද ධාතුවට අයිති වෙනවා. ඊට අමතරව ගත්තාම මේ මෙතෙන්දී මේ මෛත්‍රිය මිත්‍රත්වය අනිත් සත්වයන් සමග අනිත් සත්වයන්ට සත්‍ය ප්‍රඥප්තිය අරගෙන මෛත්‍රී කරනකොට ඒ මෛත්‍රියත් මේ අව්‍යාපාද ධාතුව කියලා හඳුන්වනවා. එතනදී මෛත්‍රියෙන් වෙන්නෙම තමන්ගේ සිත ව්‍යාපාදයෙන් මිදිනවා. ඒක තමයි පරණ ආචාර්යවරු කියන්නේ මම වෛර නැත්තෙක් වෙම්වා කියලා වගේ ඒ ආකාරයෙන් ඒ මෛත්‍රී වඩනකොට ඒ තමන්ගේ සිතම ව්‍යාපාදයෙන් මිදීමක් සිද්ධ වෙනවා. ඊළඟට අවිහිංසා ධාතුව. අවිහිංසා ධාතුව කියලා කියන්නේ අවිහිංසාව එක්ක එකතු වෙච්ච තර්කයක් විතර්කයක් සිතීමක් ආදී වශයෙන් වූ යම් කිසි සිතේ ඉදිරිපත් කර ගැනීමක් නිවැරදි කල්පනාවක් වේ. සම්මා සංකප්පයක් තියෙනවා නම් ඒක අවිහිංසා ධාතුව කියලා කියනවා. ඒ වගේම යම් බඳු වූ සත්වයන් කෙරෙහි කරුණාවෙන් කරුණා ආකාරයක් කරුණා කිරීම බවක් කරුණාව කරන කොටගෙන හිංසාවෙන් මිදීමක් වේද මේද අවිහිංසා ධාතුව කියලා කියනවා. ඒ කියන්නේ
කලින් කිව්වා වගේම අර විහිංසා ධාතුවට ප්‍රතිපක්ෂ වූ ධර්මයක් තමයි මේ අවිහිංසා ධාතුව කියලා කියන්නේ. එතෙන්දී තියෙන්නේ බොහොම නිවැරදි කල්පනාවක් සම්මා සංකල්පයකටම අයිති වෙන දෙයක්. එතකොට සත්‍යයන් කෙරෙහි කරුණාව පවත්වන වෙලාවෙදී කරුණාව කියන එකට දෙන විග්‍රහය තමයි පර දුක්ඛේ හදේ කම්පතේති කරුණා. ඒ කියන්නේ අනුන්ගේ දුකේදී තමාගේ සිත කම්පාවටපත් වෙනවා කියන එක තමයි කරුණාව කියලා කියන්නේ. එතකොට අන්න ඒ විදිහට බලනකොට අවිහිංසා ධාතුව තමයි එතෙන්දී ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් තවදුරටත් මේක විස්තර කරගෙන යනවා. කාම ධාතුව කියන එක අපි ගත්තොත් නැවතරක් දැන් අපි කතා කරා ධාතු 6ක් ගැන. ඒ තමයි කාම ධාතු, ව්‍යාපාද ධාතු, විහිංසා ධාතු, ඒ වගේ මේවට ප්‍රතිපක්ෂ වෙච්ච නෙක්ඛම්ම ධාතු, අව්‍යාපාද ධාතු, අවිහිංසා ධාතු. දැන් ඒ ධාතු 6 කාම ධාතුව කිව්ව මුලින්ම කිව්වේ අපි කාම ධාතුවනේ. ඒ කාම ධාතුවත් වස්තුකාම, ක්ලේශකාම වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. මේකත් එක එක තැන්වල එක එක විදිහට හඳුන්වනවා. මේකෙදි විශේෂයෙන්ම තියෙන මේ පංච ඉන්ද්‍රිය වලින් කෙලින්ම ගන්න ලෝභයත්, අපි කියවොත් එහෙම ද රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ වලට තියෙන තණ්හාවත් ඊට පස්සේ ඒ ඇසුරු කොට නැවත ලබා ගැනීම වශයෙන් දක්වන තණ්හාවත් වස්තුකාම, ක්ලේශකාම කියලා හඳුන්වනවා. එතකොට මෙතෙන්දී ක්ලේශකාමයේ සඳහා කාමරාග සංඛ්‍යාත කාමයේ පිළිබඳ වූ ධාතුතම කාම ධාතුවේ නම් වේ. ක්ලේශකාමයේ සඳහා කාමරාග සංඛ්‍යාත කාමයේ. දැන් මුලින්ම කාමරාග සංඛ්‍යාතව තමයි ඒ කාමයේ ඇති වෙන්නේ. ඒ කියන්නේ යමක් රූප තණ්හා, ශබ්ද තණ්හා කියලා ඒ කැමැත්තක් ඇති වෙලා ගන්නකොට ඒ දේ පිළිබඳවයි ඇති වෙන්නේ. ඊට පස්සේ ඒ දේ නැවත නැවත ලබා ගැනීම වශයෙන් ඒ දේ පිළිබඳව එතනින් ඉවත්ව ගියාට පස්සේ යම් කිසි දෙයක් ඇසේ නොගැටෙන අවස්ථාවලදී පවා ඒ ගැන හිතලා ඒ ගැන කැමැත්තක් ඇති කරගන්න. ඒකත් කාමයක්. ඉතින් ඔය ආකාරයෙන් තමයි වස්තුකාම, ක්ලේශකාම කියන විදිහට මේක කාම ධාතුව බෙදලා තියෙන්නේ. වස්තුකාමයේ සඳහා වස්තුකාමයේම ස්වභාව ධාරණාර්ථයෙන් ධාතු වූවා කාම ධාතු නම් වේ. මේ කාමාවචර ධර්මයන්ගේ නාමයක කියලා කියනවා. ඒතර මේ කාම ධාතුව කියනකොට මේ කාමාවචර ධර්මයන්ට නාමයක් තමයි මේ කාම ධාතුව කියලා කියන්නේ. ඒක තමයි අපි කිව්වේ අර කාම ධාතු පරියාපන්න කියන එක තමයි දැන් මෙතෙන්දී මතු කරලා පෙන්නන්නේ. දැන් කාම ධාතු පරියාපන්න කිව්වම අර කාමාවචර සිත් 59ම ගන්නවා කාමාවචර ධර්මයන් කියලා. ඊළඟට අඝාත වස්තුන් කරන කොට ඇති නොහොත් ව්‍යාපාදයේ පිළිබඳ වූ ධාතුතම ව්‍යාපාද ධාතු නම් වෙනවා. මේක ව්‍යාපාද විතර්කයාගේ නාමයක් කියලා කියනවා. ව්‍යාපාද විතර්කයාටම කියන නමක් තමයි මේ ව්‍යාපාද ධාතු කියන්නේ. සතුරන්ගේ විපත්තියට කාරණා වූ ව්‍යාපාද සංඛ්‍යාත මෙයම ධාතු වූවා ව්‍යාපාද ධාතු නම් වේ. ඒ කියන්නේ දැන් මේ ව්‍යාපාදයම තමයි සතුරන්ගේ විපත්තිය තමන්ට කැමති නැති තමන් කැමති නැති අයට විපත්තිය ප්‍රාර්ථනා කරන එක තමයි මේ ව්‍යාපාදයේ මූලික ලක්ෂණය. අනුන් නැසේවා කියන අර්ථය. අනුන්ට යම් යම් අකටයුත්තක් ප්‍රාර්ථනා කිරීම තමයි මේ ව්‍යාපාදයේ ලක්ෂණය. එතකොට මේක තමයි ව්‍යාපාද ධාතු කියලා කියන්නේ. මේක මේ පටිඝ කියලා කියන ද්වේෂයටම නමක්. ඒ විදිහට මෙතනදී විස්තර කරලා තියෙනවා. ඊට පස්සේ විහිංසා ගත්තොත් විහිංසාව හා සංයුක්ත වූ එහෙමත් නැත්නම් විහිංසාව පිළිබඳ වූ ධාතුතම විහිංසා ධාතුව කියලා කියනවා. මේ විහිංසා කියන විතර්කයට නමක්. කියන්නේ විහිංසා විතර්ක එනවනම් කාට හරි රිදවන්න හිංසාවක් කරන්න යම්කිසි සිතුවිල්ලක් එනවනම් ඒ සිතුවිලි මාත්‍රයම විහිංසා ධාතු. එතන තියෙන චේතන. එතන තියෙන ඇත්තම විතර්කය. චේතනාවට වඩා විතර්කය. විහිංසා තමෝම ධාතු වූවාය. විහිංසාව කියන එකම තමයි ධාතුව. විහිංසාව කියන එක සත්පුද්ගල ගති නැතු ධාතුවක් ඒක. විහිංසා ධාතුව. මෙය පරසත්ව
විහිංසාවට කාරණා වූ ද්වේෂයාගේ නාමයකි. දැන් බලන්න මේ ද්වේෂය කියන එක දැන් එතන ඇවිල්ලා තියෙන්නේ පරසත්වයන්ට. පරසත්වයන් කෙරෙහි ද්වේෂයක් ඇවිල්ලා තියෙනවා. දැන් යම් යම් දේවල් දැන් මේ කියන්නේ මෙතෙන්දි කෙලින්ම අනිත් සත්වයන්ට හිංසනය කිරීමට ඇති වෙන චේතනාව. ඒක තමයි මේ දැන් අපිට කකුල හැප්පුණොත් එහෙම මොකක් හරි එකට අපි තරහ ගිහිල්ලා ඒක පොළවේ ගහන්නත් පුළුවන්. නේද? ඒ වගේ දේවල් කරාට ඒ පර සත්වයාට නෙවෙයි. එතන හිංසා විහිංසාවක් නෙවෙයි වෙන්නේ. එතන වෙනම ආකාරයකින් ක්‍රියාත්මක වෙන්නේ. නමුත් දැන් මෙතනදි කියන්නේ විශේෂයෙන්ම පර සත්වයනට කරන හිංසාව තමයි මෙතන මේ විහිංසා ධාතුව කියලා කියන්නේ. ඒ විහිංසාව පර සත්වයන්ට හිංසා කිරීම ලක්ෂණ කොට ඇත්තේ. නොහොත් කරුණාවට ප්‍රතිපක්ෂ ලක්ෂණ ඇත්තේ. දැන් කරුණාව කියලා කිව්වේ අනිත් අයට දුක එනකොට ඇති වෙන හද කම්පා වීම. තමන්ගේ හද කම්පා වෙනවා. අනිත් කෙනෙක්ගේ දුකක් දැක්කහම තමන්ගේ හදවත කම්පා වෙනවා. ඊට පස්සේ ඉතින් එයාට උදව් කරන්න හෝ වචනයකින් උදව් කරන්න හරි පෙළඹෙනවා. දැන් මෙතනදී කරන්නේ ඒක නෙවෙයි අනිත් අයගේ විනාශය නැත්නම් හිංසාව තමයි එතනදී මතු කරලා එන්නේ. එතකොට කියනවා මේ අන්‍යයන්ගේ සිත් සතන්හි තැති ගැනුම ඇති කරන කෘත්‍ය ඇත්තේ. මේ විහිංසාවෙන් කරන්නේ මොකද්ද? දැන් අපි දන්නවා හැම සත්වයාම ජීවත් වෙන්න කැමති. නිදහසේ ජීවත් වෙන්න කැමති. ඒ අයට බය ඇති කරන ලක්ෂණයක් තමයි මේ හිංසාවේ තියෙන්නේ. හැමෝම හිංසාවට බයයිනේ. එතකොට ඒ ආකාරයෙන් අපිට බලන්න පුළුවන් වෙනවා මේ විහිංසා කියන ධාතුව පිළිබඳව. ඊළඟට කියනවා මේ දුකට කරුණව එළඹ සිටින්නේ. ඒකම දුකට කාරණාවක් වෙන දෙයක් මේක. නැත්නම් දුක් වේදනාවගේ ඇතිවීමම ඵලයේ කොට ඇත්තේ. පටිඝය ආසන්න කාරණා කොට ඇත්තේ. දැන් මේ ඒ කරන එක්කනත් දැන් හිංසා කරන එක්කන සතුටින් නෙවෙයි කරන්නේ. එයාත් දුක් වේදනා. එයාට ද්වේෂය කියන්නේම දුකක් ඇවිල්ලා නෙවෙයි. එතකොට ඒකට තමයි මේ ඵලයේ කොටගෙන ඇත්තේ. ඒ හිංසාව ලබන එක්කනට දුකක් වෙන්නේ. ඒ වගේම මේකෙදි පටිඝය තමයි මතුවෙලා ආසන්න කාරණේ කියලා මේ විහිංසාවට ආසන්න කාරණේ පටිඝය. එතකොට ඊළඟට නෙක්ඛම්මය ගැන තවදුරටත් කිව්වහම ලෝභය කෙරෙන් නික්ම ගිය බැවින් අලෝභය තෙම නෙක්ඛම්මයයි කියන ලැබේ. දැන් නෙක්ඛම්මය කියලා කියන්නේම අලෝභය. එසේම නීවරණයන් කෙරෙන් නික්ම ගිය බැවින් ප්‍රථම ධානයේ නෙක්ඛම්මයයි කියන ලැබේ. දැන් මේ නෙක්ඛම්ම කියන වචනයට විවිධ අර්ථකථන තියෙනවා. අර්ථකථන කියන්නේ විවිධ අවස්ථාවල යෙදීම කියන එක වඩා හොඳයි. සාමාන්‍යයෙන් අපි අලෝභය නෙක්ඛම්මය කියලා කියනවා. ඒ වගේම දැන් ප්‍රථම ධානයට යනකොට අපි දන්නවා මුලින්ම අපි කියනවා කොහොමද කියන්නේ විවිච්ඡේව කාමේ විවිච්ඡ අකුසලේ අකුසලේ මිදිච්ච තරක් තමයි ප්‍රථම ධානයේ ඕනම ධානයක් අකුසලෙන් මිදිච්ච තරක් විශේෂයෙන් ප්‍රථම ධානයට යනකොට අපි කියනවා විවිච්ඡේව කාමේ විවිච්ඡ අකුසලේ ධම්මේ කියලා. එතකොට මෙතෙන්දි මේ අකුසල් ධර්ම නැති කුසල ධර්මයක් වෙන ප්‍රථම ධානය ගත්තාම ඒකට නෙක්ඛම්මය කියලා කියනවා. මොකද ඒකට හේතුව කාම සිතුවිලි වලින් මිදෙන තැනක් තමයි මේ ප්‍රථම ධානය කියලා කියන්නේ. එතෙන්ද නීවරණ දුරු කරලා කාමච්ඡන්ද ව්‍යාපාද ආදී වූ නීවරණ දුරු කරලා ලබා ගන්න ධානයක්. එතන තියෙන්නේ අලෝභය කියන එක එතන තියෙන බව අපි දන්නවා. එතන කුසල් සිතක් නිසා. එතන මෙතෙන්දි කියන මේ සියලු අකුසල් කෙරෙන් නික්ම ගිය බැවින් කුසලය නෙක්ඛම්මයයි කියනු ලැබේ. සියලු අකුසල් කෙරෙන් නික්ම ගිය හින්දා කුසලයි ඒක නෙක්ඛම්මය කියලා කියනවා. නෙක්ඛම්මය හා යුක්ත වූ ධාතුතමෝ නෙක්ඛම්ම ධාතු නම් වේ. ඇත්තටම මේ නෙක්ඛම්මය හා යුක්ත ධාතු කියලා කියනකොට ඇත්තටම එතනදී නෙක්ඛම්මයෙන් යුක්ත වෙලා තියෙන්නේ සිත සහ චෛතසික ධර්මයෝම නෙක්ඛම්මය හා යුක්තයි. එතකොට ඒක නෙක්ඛම්ම ධාතු කියලා කියනවා. මේ නෙක්ඛම්ම සංකප්පයගේ හෙවත් නෛෂ්කර්ම විතර්කයගේ නාමයක. එතකොට මූලික වශයෙන්ම එතන තියෙන්නේ මේ නෙක්ඛම්ම විතක්කය. ඒ සිත්වල යෙදෙන විතක්කයම නෙක්ඛම්ම විතක්කය වෙනවා. මේක ප්‍රථම ධානය කියලා විශේෂයෙන්ම සැලකුවේ දැන් අපි දන්නවා ဒုတိ ය ධානයට යනකොට. ဒုတိ ය ධානයට යනකොට විතක්කය කියන එක හැලෙනවා.
දැන් අපි නෙක්ඛම්මය කියලා කියන්නේ නෙක්ඛම්ම විතක්කය නම්. එතකොට එතන කුසලය තිබුණත් මේ විතර්කය කියන දේ නැති වෙනවා ဒုတိ ය ධ්‍යානට යනකොට. ඒක තමයි මෙතනදී විශේෂයෙන්ම ප්‍රථම ධ්‍යානය මූලික කරලා මෙතනදී කියලා තියෙන්නේ කියලා තමයි අපිට තේරෙන්නේ. එතකොට එතනදී ඒ ප්‍රථම ධ්‍යාන කුසල් සිතේ ඊ타ත්ම ප්‍රබලව යෙදෙන විතර්ක චෛතසිකය නෙක්ඛම්ම ධාතුව කියලා අපිට කියන්න පුළුවන්. ඊළඟට කියනවා නෙක්ඛම්මයම ධාතු වූවා නෙක්ඛම්ම ධාතු නම් වේ. මේ සියලුම කුසලයාගේ නාම පදයක. ඒ කියන්නේ මේ සියලුම කුසල් අපිට කියන්න පුළුවන් නෙක්ඛම්ම කියලා. හැබැයි ඒක අපි කිව්වොත් අර විතක්කෝ තක්කෝ විතක්කෝ සංකප්පෝ ආදී වශයෙන් කිව්වොත් අපිට ගන්න වෙන්නේ ඒ සිතෙහි යෙදෙන විතර්කේ. නමුත් පොදුවේ ගත්තාම සියලු කුසල ධර්මයන් අපිට කියන්න පුළුවන් නෙක්ඛම්ම කියලා. ඒතකොට කාමයේ පැත්තට බර නොවෙච්ච ඒවා. නෙක්ඛම්ම කියලා කියන්නේම කාමයෙන් වෙන්නු කියන අර්ථයනේ. එතකොට ඒ සියලු කුසල සිත් කාමයෙන් මෙලා තියෙන හින්දා අපිට එතනත් නෙක්ඛම්මය කියලා කියන්න පුළුවන්. ඊළඟට අව්‍යාපාද සංඛ්‍යාත වූ අද්වේෂය හා යුක්ත වූ ධාතුව අව්‍යාපාද ධාතුව කියලා කියනවා. එතකොට මේ අව්‍යාපාද විතර්කයට කියන නමක් තමයි මේ අව්‍යාපාද ධාතුව කියන එක. ඒතර අව්‍යාපාද සංඛ්‍යාත වූ අද්වේෂයම ධාතු වූවා අව්‍යාපාද ධාතු නම් වේ. දැන් බලන්න සියලුම කුසල් සිත් ගත්තොත් ඒ කුසල් සිත් වල තියෙනවා අදෝස කියන චෛතසිකය. එතකොට ඒ සෑම කුසල සිතක් එක්කම ඒ අදෝෂයේ යෙදෙනවා. එතකොට ඒ අපිට එතනදිත් කියන්න පුළුවන් මේ අව්‍යාපාදය කියන එකත් එතන අනිවාර්යයෙන්ම යෙදෙනවායි කියලා. අව්‍යාපාද ධාතුවත් ඒ සිත්වල යෙදෙනවායි කියලා. නමුත් ඒක තවත් හයිලයිට් කරලා නැත්නම් උලුප්පල කියන්න පුළුවන් මෛත්‍රිය කරනවා නම් යම් වෙලාවක මෛත්‍රී සිතින් ගත කරනවා නම් විශේෂයෙන්ම පුද්ගල ප්‍රඥාප්තියක් අරගෙන සියලු සත්වයන්ට නැත්නම් උතුරු දිශාවේ ඉන්න සත්වයන්ට දකුණු ඒ විදිහට දිශා වශයෙන් හරි උඩ යට වශයෙන් ඒ දිශාවල හෝ එහෙමත් නැත්නම් මේ ගමේ ඉන්න ඊට පස්සේ මේ නගරයේ සිටින මේ රටේ සිටින මේ ලෝකයේ සිටින වගේ ඒ නොයෙකුත් ආකාරයෙන් ඒ පුද්ගල ප්‍රඥාප්තියක් ඉදිරිපත් කරගෙන ඒ මෛත්‍රිය වඩනවා නම් එතනදී විශේෂයෙන්ම මේ අව්‍යාපාද ධාතුවම ප්‍රකට වෙන තැනක් හැටියට අපිට සලකන්න පුළුවන්. ඊළඟ අවිහිංසා ධාතුව ගත්තොත් කරුණාව හා යුක්ත වූ ධාතුතමෝ අවිහිංසා ධාතු නම් වෙනවා. එතකොට කරුණාවත් එක්ක මිශ්‍ර වුණොත් අවිහිංසා ධාතු වෙනවා. අපි දන්නවා කරුණා මුදිතා කියන ඒ ධර්මයෝ හැම කුසල සිතකම තියෙන දෙයක් නෙවෙයි. දැන් අපි අලෝභ අදෝස කියලා ගත්තොත් ඒ කියන්නේ නෙක්ඛම්ම අව්‍යාපාද කියන ඒවා සෑම කුසල සිතක් එක්කම එකතු වෙලා තියෙන්නේ. නමුත් මේ කරුණා මුදිතා කියන ඒ අපි කියනවානේ ඒ අප්‍රමාණ්‍ය කියලා කියන්නේ ඒ ධර්ම හැම සිතකම නැහැ. ඒක අනිවාර්යයෙන්ම ඒ ගැන සිතක් පහළ කරලා ඒ කියන කරුණාව චේතනාව එක්ක සම්බන්ධ කරලා තමයි කරුණාව කරන්න ඕනේ. කියන්නේ කෙනෙකුට කරුණා ඔබ සහිතව සිතක් පහළ වෙනවා කියන්නේ යම් කෙනෙක්ගේ දුක දැකලා ඒ අනුව සිතීම් කිරීම තමයි එතෙන්දී මූලික වෙන්නේ. ඒකිනින්ද මලක් පහනක් පූජා කරනකොටවත් වෙනත් භාවනාවක් කරනකොටවත් එහෙම කරුණාව කියන එක නිරන්තරයෙන්ම යෙදෙන ධර්මයක් නෙවෙයි. එතකොට දැන් මෙතන මේ අවිහිංසා විතර්කය කියලා කියන තැනම මේ කරුණා මූලික වශයෙන් ගත්තොත් අවිහිංසා කියලා කියනකොට අවිහිංසා විතර්කයාගේ නාමය. කෙනෙකුට හිංසා නොකරනවා නම් අන්න එතන එන විතර්කය තමයි. නමුත් විශේෂයෙන් සඳහන් කරනවා මේ අවිහිංසා සංඛ්‍යාත වූ කරුණාවම ගත්තාම ඒක අවිහිංසා ධාතුව කියලා. මේ කීප ආකාරයකින් මේ කරුණු විස්තර කිරීම කරලා තියෙනවා. මේ කතා කරපු කොටස සම්බන්ධයෙන් යම්කිසි ප්‍රශ්නයක් හෝ අදහසක් තියෙනවා නම් අපි දැනගන්න කැමති. ඉදිරියට යන්න කලින් කාට හරි පුළුවන් ද සම්බන්ධ වෙන්න? ඇත්තටම ජයන්ත මහත්තයා ඔය අවිහිංසා ධාතු කියලා කිව්වහම මේ අපි ඉස්සෙල්ලා දැන් අද තමයි දැනගත්තේ මම මේ චිත්ත චෛතසික වලටත් එහෙම කියනවා කියලා ඒ කුසල් හිතක. ඉස්සර තිබුණේ නිකන් චේතනාවක් වගේ අර ක්‍රියාවකට කරන නමක් කියලා වගේ තමයි තිබුණේ හිතේ.
ඔව් නේද? ඔව්. මෙතෙන් පැහැදිලිවම කියනවා ඒ විතර්කය තමයි මෙතනදී මූලික වශයෙන්ම ඒ නමින් හඳුන්වන්නේ. හැබැයි ඒ වගේම පොදුවේ ඒ කුසල ධර්මත් ඒ නමින් හඳුන්වන්න පුළුවන්. ඒ ආකාරයට සඳහන් වෙනවා නේද? ඔව්. ඔව්. ඔව් ඉතින් අවිහිංසා කියවම කරන්නම ඕනේ නෑ. නෑ. ඔව් ඔව්, තිසරණගත තිසරණ සමාදානයේ ඉඳලම ඉදිරියට යවෙනවා කියලා දේශනාවල අහලා තියෙනවා. ඒක තමයි. එහෙම හරි. ඒ විදිහට ජයන්ත මහත්තයා මෙතන මේ නෙක්ඛම්ම විතර්කය කියලා කියන්නේ අර ප්‍රථම ධානයේට කියලා කියනවනේ. ඒ කියන්නේ දැන් අපි නාම සාමාන්‍යයෙන් මේවෙන් වෙන් වෙන්න ඕනේ මෙහෙම කියලා පොඩි විතර්ක වෙනවනේ අපිට. ඒක මෙතෙන්ට සම්බන්ධ නොවෙනවා. මේක විශේෂයෙන්ම කියන්නේ එතනදී මේ ප්‍රකට වෙන අවස්ථාවක් කියන්නේ. දැන් සෑම කුසල් සිතක් ගත්තාම අපි දන්නවනේ අලෝභ චෛතසිකේ තියෙනවායි කියලා. අලෝභයම නෙක්ඛම්මය. ඇත්තටම අලෝභ සිතක මෙතන විතර්කය කියලා කියන්නේ විශේෂයෙන්ම විතර්කය කියලා කියන්නේ ඒ අලෝභ සිතේ දෙන විතර්කයම නෙක්ඛම්ම විතර්කයක්. හැබැයි මෙතෙන්දී කියන්නේ දැන් බලන්නකෝ දැන් කොහොමද ප්‍රථම ධ්‍යානට යන්න කලින් අපි කියනවා විවිච්ඡේව කාමේ විවිච්ඡ අකුසලේ සවිතක්කං සවිචාරං විවේකජං ප්‍රීතිසුඛං පඨමඥානං සම්පජ්ජ විහෙරති කියලා නේ. එතකොට එතනදී බලන්න විවිච්ඡේව කාමයෙන් මිදිලා. එතකොට මේ ප්‍රථම ධ්‍යානය ලබා ගන්න කෙනාට මේ කාම ගුණ ගැන නැත්නම් රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන මේ කාම ගුණ ගැන කිසිම සිතුවිල්ලක් පහළ වෙන්නේ නැහැ ඇලීම් වශයෙන්. එතකොට එයා එතනින් මිදිලා තියෙන්නේ. විවිච්ඡේව කාමයෙන් මිදිලා තියෙන්නේ. ඊට පස්සේ විවිච්ඡ අකුසලෙමුත් මිදිලා අනිත්‍යව ලෝභයෙන් විතරක් නෙවෙයි. අනිත් අකුසල් වලිමුත් ඒ වෙලාවේ මිදිලා තියෙන්නේ. එහෙම කෙනාට විතර්කයක් පහළ වෙනකොට ඊටාම පිරිසිදු ආකාරයෙන් විතර්කය පහළ වෙලා තියෙනවා. එතකොට අන්න කියන්නේ අතනින් අදහස් කරන්නේ විවිච්ඡේව කාමේ විවිච්ඡ අකුසලේ ධම්මේ කියනකොට එතන නීවරණ ධර්ම සියල්ලම සංසිඳිච්ච තැන. නීවරණ ධර්ම ඉදිරිපත් වෙන්නේ නැති තැන. අන්න ඒ වෙලාවක පහළ වෙන මේ ධානසිත ප්‍රථම ධානසිත විතර්කය මුල් කොටගෙන ඇති මේ ප්‍රථම ධානසිත ගත්තාම ඒ ප්‍රථම ධානයේම නෙක්ඛම්මය කියලා කියනවා. එතනට හේතුව වෙන්නෙම අර විදිහට නීවරණ අයින් කරා කියන මට්ටමෙන්ම තමයි නෙක්ඛම්ම කියලා ඒ විතර්කයේ ප්‍රබල කොට අරන් තියෙන්නේ. මේක ဒုတိ ය ධානයට කියන්න බෑ. මොකද ဒုတိ ය ධානයේ නෙක්ඛම්ම විතර්කේ නැහැ. එතන නෙක්ඛම්මයක් තියෙනවා. ඒක කාමයෙන් මිදිච්ච ගතියක් තියෙනවා. නමුත් නෙක්ඛම්ම විතර්කයක් විතර නැහැ. ඒක නිසා තමයි මෙතන මේ ප්‍රථම ධානය නෙක්ඛම්මය කියලා හඳුන්වලා තියෙන්නේ කියන එකයි පැහැදිලි වෙන්නේ. වෙනත් අදහස් තියෙනවා නම් අපි ඒකත් දැනගමු. එක විදිහට නේ තේරුම් ගන්න කරුණු. කාට හරි වෙනත් අදහසක් තියෙනවද මේ සම්බන්ධයෙන්? ඇයි මේ ප්‍රථම ධානයේ නෙක්ඛම්මය කියලා කියන්නේ කියලා? ඒක ගැන නෑ වෙන එකක් ඇහුවට කමක් නැද්ද? කහන. දැන් ඇත්තටම දැන් කුසල් සිත් 8 ගත්තාම මේ කුසල් සිත් 8ේම අලෝභයයි අධේශයයි යෙදෙනවනේ. ඒක ඉතින් ඒ කුසල් සිත් 8න් මේ අර හතරක විදෙන්නේ නැත්තේ ප්‍රඥාව විතරයිනේ. නමුත් මේ කුසල් සිත් 8 ඕනම එකක මේ අනියත යෝගීව මේ අර අනිත් පහෙන් ඒ කියන්නේ අපි කියමු කරුණා මුදිතා දෙකම එකපාරට යෙදෙන්නේ නැහැ. නමුත් කරුණාව අනියත යෝගීව යෙදෙන්නේ මුදිතාව වුණත් අනියත යෝගීව යෙදෙන දෙයක් නේද? දැන් අපි විරති 3 ගත්තත් එකක් ඕන වෙලාවක අනියත යෝගීව වෙදෙන්න පුළුවන් ඒ කුසල් සිත් 8. එහෙම ආදේශයක් තියෙන අලෝභයක් තියෙන සිතක මේ අවිහිංසා කියන එක මට පේනවා නිකන් ඒ තුල අට තුල තියෙනවාමයි කියලා ගතියක් මට නිකන් හිතෙනවා. එතනදී මේ අවිහිංසාව කියන්නේ අපි බලුවොත් හිංසාව කියන එක ගත්තොත් විහිංසා කියන එක ගත්තොත් ද්වේෂසිතේ තවදුරටත් ඉදිරියට තල්ලු කිරීමක් තමයි විහිංසාව කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ දැන් යම් කෙනෙක් යම් දෙයක් අපිට නරක දෙයක් අපි අකමැති දෙයක් කරාම අපිට එනවනේ යම් කිසි තරහක්. එතකොට ද්වේෂයක් එන්නේ. හරි? ද්වේෂය ආපුවම එතන ව්‍යාපාදයක්.
ඒ ව්‍යාපාදයේ සමහරට ඒක යම් කිසි කෙනෙක් අපි හිතමුකෝ අපිට දොසක් කිව්වා අපිට බැන්නයි කියලා. ඒ බැන්න වෙලාවේ අපිට ඔන්න සිත අපේ පොඩ්ඩක් ගැන අමනාපයක් ආවා. සිතේම ලොකු අසතුටක් ආවා, දුකක් ආවා, ඒ වගේ දේවල් එනවා. ඒක ව්‍යාපාදේ. හරි? හැබැයි ඒ කියපු එක්කනාව නැති කරන්න නැත්නම් එයාට හිංසා කරන්න, එයාට අවඩක් කරන්න තවත් ඉදිරියට අපි ක්‍රියාත්මක වෙනවා නම් ඒ ක්‍රියාත්මක වීමත් ඒ ක්‍රියාත්මක වෙන්න කරන විතර්කයක් දෙකම ගත්තාම ඒවා විහිංසා විතර්ක වලට එනවා. හිංසා විතක්කද හිංසා විතක්කනේ. විහිංසා කියන්නේ ඒක. අවිහිංසා කියන්නේ හොඳ පැත්ත, විහිංසා කියන්නේ හිංසනේ. හරි. එතකොට ඒ විදිහට. දැන් අවිහිංසාව ගත්තත් අවිහිංසාව කියන්නේ ඇත්තටම මේ අපි ගත්තොත් අදෝෂය කියන එක ගත්තාම අපිට සාමාන්‍යයෙන් ද්වේෂ නැති සිතක් බවට පත් වෙනවා. ඒ කියන්නේ ද්වේෂ නැහැ කියලා කියන්නේ අපේ සිත ඇත්තටම මේ ඒ කියන්නේ ඒක අර ද්වේෂයෙන් පෙළෙන ගතියක් නැත්නම් ඒ දරතයන්ගෙන් අයින් වෙන ගතියක් නේ තියෙන්නේ. එතකොට මේ අවිහිංසා විතර්ක කියලා කිව්වේ අපි දැන් මෙතන බලන්නකෝ අපි නැවත ගිහිල්ලා පොඩ්ඩක් බලමුකෝ. අවිහිංසා ධාතු මේ බලන්න. අවිහිංසා සංඛ්‍යාත කරුණාව හා යුක්ත වූ ධාතුවම අවිහිංසා ධාතුවේ කියලා. එතකොට අනිවාර්යයෙන්ම මේ අවිහිංසා ධාතුව ඇති වෙන්නේ කරුණාවත් එක්ක යෙදෙන සිත්වල තමයි මේ අවිහිංසා ධාතුව ඇති වෙන්නේ. ඒක නිසා අර අදෝෂයේ තිබුණු ප්‍රමාණයට නැත්නම් අදෝෂයේ තිබුණු ඵලියටම අවිහිංසා ධාතුව නැහැ. ඒ කියන්නේ අපි දැන් සාමාන්‍ය සිතක් ගමුකෝ. දැන් අපි ඕනම කුසලයක් කරන්න පුළුවන්. බුදුන් වැඳීමක පවා ඊට පස්සේ බණ ඇසීමක් ඒ හැම දෙයක් කරනකොටම අපිට අදෝෂය කියන එක ඇති වෙනවා. හැබැයි එතනදී අවිහිංසා ධාතුව කියන එක අනිවාර්යෙන් ඇති විය යුතු දෙයක් නෙවෙයි. හැබැයි නමුත් අපි හිතනවා නම් යමෙක් දුකටපත් වෙලා ඉන්න මොහොතක දැන් හිතන්නකෝ දැන් තමන් කොහෙට හරි යනකොට බාත්රූම් එකට යනකොට සතෙක් ඉන්නවා වතුරේ වැටලා. ඒ සතාව දැක්කාම අපිට ඇති වෙනවා ඒ සතා පිළිබඳව යම්කිසි දුකක් ඇති වෙනවා. ඒ කියන්නේ ඒ සතා විඳින දුක පිළිබඳව අපිට ඇති වෙනවා කරුණාවක්. ඇති වෙලා ඊට පස්සේ අන්න ඒ ඇති වෙන කරුණාව අවිහිංසා ධාතුව වෙනවා. ඒ චේතනාව. දැන් මෙයාට උදව්වක් කරන්න ඕනේ කියලා හිතන චේතනාවක් තියෙනවනේ. ඒ චේතනාව අවිහිංසා ධාතුවට අයිති වෙනවා. එතකොට ඒක කරුණාවම තමයි එතන ප්‍රකට වෙලා පේන්නේ. එතකොට තමයි මේ කරුණාව අවිහිංසා ධාතුව කියන එක අපිට වෙනමම හොයාගන්න පුළුවන්. එහෙම තමයි දැනට හිතෙන්නේ. ඒක මේකට ගැලපෙනව නේද මේ විදිහට කියනවා? තේරුණා ඒක. දැන් අපි කවුරු හරි ලෙඩ වෙලා කියලා දැනගත්තාම අපිට දුකක් ඇතිලා අපි ඒකට උදව්වක් කරන්න ඕන කියලා ඒ වෙලාවට පහළ වෙන හිතේ කරුණාව තියෙනවා. ඒ හිතේ කරුණාව තියෙනවා. ඇත්තටම ඒක තමයි. දැන් කෙනෙක්ගේ දුක දැකලා තමන්ගේ හදේ යම්කිසි කම්පාවකටපත් වෙනවා. කම්පාවකටපත් වෙන එක තමන් දුක් වෙනවා නෙවෙයි. තමන්ට එයාට යම්කිසි උදව්වක් කරන්න පුළුවන් කියලා ඒ උදව්වක් කරන්න ඕනේ කියලා සිතුවිල්ලක් ඇති වෙනවා නම් ඒක අවිහිංසා විතර්කයක්. ඒක කරුණාවත් එක්ක තමයි ඇති වෙන්නේ. හොඳයි. අපි එන ඉදිරියට යමු. වෙනත් ප්‍රශ්න තියෙනවද? වෙනත් අදහස් හෝ? හොඳයි අපි ඉදිරියට යමු. එතකොට මේකේදී මෙතෙන්දී හැබැයි මෙතෙන්දී සඳහන් කරන අභිධර්ම භාජනීය කියලා. අභිධර්ම භාජනීයේ අනිවාර්යයෙන්ම මේ චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු වශයෙන් තියෙනවා. නමුත් අපි පසුගිය සතියේක මතකද අපි බහු ධාතුක සූත්‍රේ බහු ධාතුක සූත්‍රයේදී අපි මේ විදිහටම සූත්‍ර පිටකයේ තියෙන බව දැනගත්තා නේද? චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු, සෝත ධාතු, සද්ද ධාතු, සෝත විඥාන ධාතු ආදී වශයෙන් එහෙමත් මේ ධාතු විස්තර කරලා තියෙනවා. එතකොට අපි මේ චක්කු ධාතුව කියලා කිව්වොත් මොකද්ද? චක්කු ධාතුව කියලා කියන්නේ යම්කිසි ප්‍රසාද රූපයක්. ඒ රූපයෙන් මේ රූපය ආස්වාදය කරනා වගේ ගතියක් ආස්වාදය කිරීමට උදව් වෙනවා නම් ඒ ප්‍රසාද රූපය චක්කුව
කියලා අපි කියනවා. ඒ ප්‍රසාද රූපෙට චක්කුව කියනවා. ඒ කියන්නේ යම් කිසි දෙයක් දැකලා ඒකේ විඳීමක් කරන්න සිත් පහල කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒක චක්කුව කියලා කියනවා. ඒ වගේම යම් කිසි රූප අරමුණක් රූපාලම්බනයක් තියෙනවා නම් මේ ඒ වගේම මෙතනදී කියනවා මේ හෘදයන්ගත බව හෙවත් ලෙහිවන් බව ප්‍රකාශ කරේද එහින් ආලම්බන රූපය රූප නම් කියලා කියනවා. ඒ කියන්නේ මෙතෙන්දී ගන්න මේ ඒ අරමුණකට යන ගතියක් තියෙනවා නම් ඒ චක්කුව නිසා යම්කිසි උදව් වෙලා චක්කුව උදව්වෙන් යම්කිසි අරමුණක් වෙත ලං වීමට උදව් කරනවා නම් ඒක රූපය කියලා කියනවා. එතකොට ඒ දෙක නිසා යම්කිසි විඥානයක් හට ගන්නවා නම් ඒක චක්කු විඥානය කියලා කියනවා. ඉතින් මෙතනදී චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු කියලා හඳුන්වන්නේ මේ ටික තමයි. චක්කු ප්‍රසාදේ චක්කු ධාතුව හැටියට හඳුන්වනවා. ඊට පස්සේ ඒ චක්කු ධාතුවත් එක්ක අර සප්පටික විදිහට ගැටෙන රූපය නැත්නම් වර්ණ රූපය රූප ධාතුව හැටියට හඳුන්වනවා. ඒ දෙක නිසා ආලෝකයක් තියෙනකොට ඒට විඥාණය මානසිකාරයේ ලැබිලා මානසිකාරයේ යෙදিলা විඥානයක් පහළ වෙනවා නම් අපි ඒකට චක්කු විඥානය කියලා කියනවා. ඒක අර චක්කුව කියන ප්‍රසාද රූපයේ ඇසුරු කොටගෙනම හටගන්න විඥානයක්. එතකොට අපිට චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු කියන එක ඔය ආකාරයෙන් හම්බ වෙනවා. මේ විදිහටම සෝත ධාතු, ශබ්ද ධාතු, සෝත විඥාන ධාතු, ඝාන ධාතු, ගන්ධ ධාතු, ඝාන විඥාන ධාතු, જીවහා ධාතු, රස ධාතු, જીවහා විඥාන ධාතු, කාය ධාතු, පොට්ටබ්බ ධාතු, කාය විඥාන ධාතු, මනෝ ධාතු, ධම්ම ධාතු, මනෝ විඥාන ධාතු කියන එක දැනගන්න ඕනේ. හැබැයි මෙතනදී අවසානයේට කියපු මනෝ ධාතු, ධම්ම ධාතු, මනෝ විඥාන ධාතු කියන එකට පොඩ්ඩක් විශේෂ විදිහකට අපිට බලන්න වෙනවා. මොකද අපි කිව්වොත් එහෙම චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු කිව්වොත් අපි එතෙන්දී චක්කු ධාතුව කියලා කිව්වේ අජ්ජත්තික ආයතනය, රූප ධාතුව කියන බාහිර ආයතනය. ඒ දෙකේ ගැටීම නිසා ඇතිවෙන දේ තමයි චක්කු විඥාන ධාතුව. නමුත් දැන් මේ මනෝ ධාතු, ධම්ම ධාතු, මනෝ විඥාන ධාතු කියනකොට එහෙම ස්වરૂපයක් නෙවෙයි අපිට තියෙන්නේ. මනෝ ධාතුව කියලා කියන්නේ සිත් කොටසක්, ධම්ම ධාතුව කියලා කියන්නේ වෙනත් ධම්මායතනයට අයිති කොටසක්, මනෝ විඥාන ධාතුව කියලා කියන්නේ සිත් කොටසක්. ඒකින්ද අපිට වෙනස් ආකාරයකින් ඔය අවසානයේට කිව්ව ධාතු තුන අපිට මෙනෙහි කරන්න නැත්නම් ඉගෙන ගන්න වෙනවා. දැන් ලක්ෂණ හැටියට චක්ෂුවාදීන්ගේ විස්තරය කලින් කියලා තියෙනවා නේද? මෙතෙන්දි කියනවා ක්‍රම වශයෙන් දේශනා ක්‍රමය හේතුඵල ධර්මයන්ගේ පරිපාටිය නිශ්චය කිරීමේ වශයෙන් දක්වන ලදී. කොහොමද චක්කු ධාතු, රූප ධාතු යන මේ දෙදෙනාගේ එක්කොට ගැනීම හේතුවක්. චක්කු විඥාන ධාතුව ඵලයයි. එතකොට දැන් චක්කුවත් ඒ කියන්නේ චක්කුම් පටිච්ච රූපේච්ච uppajjati චක්කු විඥානං. ඕක ඇත්තටම දිගහැරලා කියනවා අපිට කියන්නේ චක්කුංච පටිච්ච රූපේච්ච පටිච්ච uppajjati චක්කු විඥානං කියලා. ඒ කියන්නේ පටිච්ච කියලා කියන්නේ නිසා කියන එක. එතකොට ඇස නිසාද රූපය නිසාද චක්කු විඥානය ඇති වෙන්නේ. ඒක තමයි චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං කියන එකේ තේරුම. එතකොට ඇස නිසාද රූපය නිසාද චක්කු විඥානය උපදී. එතකොට දැන් බලන්න නිසා කියනකොට ඒක තමයි උදව් වෙලා තියෙන්නේ, හේතුව වෙලා තියෙන්නේ. මොනවද? ඇසයි රූපයයි තමයි හේතුව වෙලා තියෙන්නේ චක්කු විඥානය උපදින්න. එහෙමනම් ඇසයි රූපයයි කියන එක හේතුව වෙනවා, චක්කු විඥානය කියන එක ඵලය වෙනවා. හේතුඵල ධමයක් හැටියට අපි බලනකොට. ඒ විදිහටම තමයි මේ සෝත ආදී දේවල් ගන්න ඕනේ. නමුත් අපි මනෝ ධාතු, ධම්ම ධාතු, මනෝ විඥාන ධාතු කියනකොට එතන පොඩි වෙනසක් තියෙන බවත් අපි දන්නවා දැනටමත්. නමුත් ඒක පොඩ්ඩක් මතක තියාගන්න. ඊළඟට කියනවා මෙතනදී සූත්‍ර අභිධර්ම දේශනා පාඨවල නොයේකුත් විදිහට මේ ධාතුව කියන වචනේ යෙදිලා තියෙනවා.
එතනදී අපිට හම්බ වෙනවා ආභා ධාතුව, සුබ ධාතු, ආකාසානංචායතන ධාතු, විඤ්ඤාණංචායතන ධාතු, ආකින්චඤ්ඤායතන ධාතු, නේව සංඥා නා සංඥායතන ධාතු, සංඥා වේදිත නිරෝධ ධාතු, කාම ධාතු, ව්‍යාපාද ධාතු, විහිංසා ධාතු, නෙක්ඛම්ම ධාතු, අව්‍යාපාද ධාතු, අවිහිංසා ධාතු, සුඛ ධාතු, දුක්ඛ ධාතු, සෝමනස්ස ධාතු, දෝමනස්ස ධාතු, උපේක්ඛා ධාතු, අවිජ්ජා ධාතු, ආරම්භ ධාතු. ඒකට ආරම්භ ධාතු කියලාත් කියනවා. ආරම්භ ධාතු, නික්ඛම ධාතු, පරක්කම ධාතු, හීන ධාතු, මජ්ජම ධාතු, පනීත ධාතු, පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු, සංකත ධාතු, අසංකත ධාතු, අනේක ධාතු, නානා ධාතු ලෝකයාදී වශයෙන් මේ 35ක් විතර ධාතු කියන නම යටතේම පෙන්නලා තියෙනවා. ධාතු 35ක් දක්වා. හැබැයි මෙතනදී සඳහන් කරනවා මේ 35ක් විදිහට මේ එක එක විදිහට කිව්වට මේ ධාතුමය 18 ධාතුන්ගේ ඇතුළත් වෙනවා කියලා. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම මෙතන ගත්ත නේද අසංකත ධාතුව කියන එක. අසංකත ධාතුව කියලා කියන්නේ නිර්වාණය. නිර්වාණය කියලා කියන්නේ ධම්ම ධාතුවේම කොටසක්. එතකොට අපි ගත්තොත් එහෙම නෙක්ඛම්ම ධාතුව ඒකත් ධම්ම ධාතුවේම කොටසක් වෙනවා. විතර්කයේ ගත්තොත් ඒකත් චෛතසිකයක් හැටියට ධම්ම ධාතුවට යනවා. ඒක නිසා අන්න ඒ වගේ ගත්තාම මේ 35ක් වෙච්ච ධාතු කොටස් ටිකත් අර 18ක් කියලා පෙන්නපු ධාතු ගොඩටම යනවා. මොනවද 18ක් කියලා පෙන්වන්නේ? චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු ආදී වශයෙන් ගිහිල්ලා මනෝ ධාතු, ධම්ම ධාතු, මනෝ විඥාන ධාතු දක්වා කිව්ව 18ටම ඇතුළත් වෙනවා මේ කොයි විදිහට ධාතු කියලා තිබුණා. දැන් මෙතන පළවෙනි එකට කිව්වේ ආභා ධාතු කියලානේ. ආභා ධාතු කියලා කියන්නේ ආභ කියලා කියන්නේ මේ ආභේ කියන ආලෝකේ ප්‍රභා අශ්වරබා. එතන මෙතනදී කියනවා චන්ද්‍ර ආභාස, සූර්ය ආභාස ආදී භාස්වර වර්ණ සංඛ්‍යාත ආභා ධාතුතමෝ රූප ධාතුවේම ඇතුළත් වෙනවා. ඒක රූප ධාතුවේම ඇතුළත් වෙනවා. ඊළඟට රාගයාගේ වස්තුභාවයෙන් ආකාර ග්‍රාහ්‍ය වූ සුබ නිමිත්ත අපි කියවනේ සුබ ධාතු කියලා. ඒ සුබ ධාතු කියලා කියන්නේ මේ රාගයටම වස්තුභාවයෙන් ආකාර ගැනීම කරන්නේ රාගයෙන් ගන්නකොට තමයි මේ සුබ නිමිත්ත කියන එක ඇති වෙන්නේ. අන්න ඒකම තමයි සුබ ධාතු කියලා කිව්වේ. ඒ වගේම රූපාදී ආරම්භණයන් පිළිබඳව තමයි ඒක වෙන්නේ. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන විදිහට තමයි අපි සුබ ධාතුව ඇති වෙන්නේ. සුබයි කියලා ගන්න. එතකොට එහි සුබ නිමිත්ත සුබ ධාතු වෙනවා. කුසල විපාක චිත්තෝත්පාදයන්ට අරමුණු වන හේයින් මේ සුබ ධාතුතම රූපාදී මාත්‍රයක්මයි. මේ සුබ ධාතු කියලා කිව්වෙ මොනවද? එතකොට රූප වලට, ශබ්ද වලට, ගන්ධ ඒ රූප ආදී මාත්‍රයක්මයි මේ සුබ ධාතුව කියලා කිව්වේ. ඊළඟට ආකාසානංචායතන ආදී ධාතු සමූහයේ චිත්ත තෙමේ මනෝ විඥාන ධාතු. දැන් ආකාසානංච ධාතුව, විඥානංචායතන ධාතුව කියනකොට එතනදී කෙලින්ම ගන්න ඊට අදාළ ආකාසානංචායතන සිත් 3 වෙන්න පුළුවන්. විඥානංචායතන සිත් 3 වෙන්න පුළුවන්. ඒ කියන ධාතුව මොකද්ද? ඊට අදාළ වූ සිත් ටික තමයි එතනදී ගන්න. එහෙමනම් ඒ ටිකත් මනෝ විඥාන ධාතුව කියන එකට ඇතුළත් වෙනවා. අවශේෂ සහජාත ධර්මය ගත්තොත්, ඒ කියන්නේ ආකාසානංචායතන, විඥානංචායතන, ආකින්චඤ්ඤායතන ආදී දේවල් ධාතු කියලා කතා කරනකොට ඒ සිත් ටික ගන්නවා මනෝ විඥාන ධාතු හැටියට. ඒ සිත් වල තියෙන චෛතසික ධර්ම ටික ධම්ම ධාතු කියලා ධම්ම ධාතු වලට යනවා. සංඥා වේදිත නිරෝධ ධාතු කියලා කියන්නේ පරමාර්ථ වශයෙන් තියෙන දෙයක් නෙවෙයි. සංඥා වේදිත නිරෝධ ධාතුව කියලා කියන්නේ මේ නිරෝධ සමාපත්තිය කියනකොට එතන සිත් කියලා ගන්න කොටසකුත් නැහැ, චෛතසික කියලා ගන්න කොටසකුත් නැහැ. එහෙමනම් එතනදී පරමාර්ථ වශයෙන් දක්වන්න පුළුවන් කිසිවක් එතන නැහැ. ඊළඟට කියනවා ඒ මනෝ විඥාන ධාතු, ධම්ම ධාතු යන ධාතු ද්වයන්ගෙන් නිරුද්ධ කිරීම මාත්‍රයක්ම. එතෙන්දී මේ මනෝ විඥාන ධාතු, ධම්ම ධාතු කියන මේ ධාතු දෙකේ නිරුද්ධ කිරීම මාත්‍රයක්ම තමයි එතකොට මේ නිරෝධ ධාතුව කියලා කියන්නේ. කියන්නේ නිරෝධ මේ මෙතෙන්දී කියන සංඥා වේදිත නිරෝධ ධාතුව කියලා. එතෙන්දී කියන්නේ මේ
මනෝ විඥාන ධාතු ධම්ම ධාතු කියන ඒ ධාතු දෙකේ නිරුද්ධ කිරීමම තමයි ඒ එතනදී සංඥා වේදිත නිරෝධ ධාතුව කියලා කියන්නේ. ඊළඟට කියනවා කාම ධාතුව කියන එක ධර්ම ධාතු මාත්‍රයක්මයි වෙන්නේ කියලා. කාම ධාතුව කියලා කියනකොට ඒක ධම්ම ධාතු මාත්‍රයක්. ඒ කොහොමද කියන්නේ? යට අවීචි නිරයක්. උඩ පරිනිම්මිත වසවත් දෙව්ලොවත් ඇතුළත් කොට මේ අතරෙහි පවත්නා වූ හැසුරෙන්නා වූද ඇතුළත් වූ යම් ස්කන්ධ ධාතු ආයතන කෙනෙක් ඇද්ද? යම් රූප වේදනා සංඥා සංකාර විඥානයක් වේද මේ ධර්ම සමූහයම කාම ධාතුව කියලා කියනවා. එතකොට මේ ධර්ම ධාතුම කියන්නේ ඇයි කියලා මෙතෙන්දි මට ඒක පැහැදිලි කරන්න අමාරුයි. මොකද ධම්ම ධාතු කියලා වෙනම කොටසක් තියෙනවානේ. හැබැයි ඉතින් මෙතෙන්දි කියනවා මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා. එතකොට කොහොමද මේක ධම්ම ධාතුවටම ඇතුළත් උනේ කියන එක පැහැදිලි කිරීම ටිකක් අපහසු වෙනවා. මෙතන කියනවා නෙක්ඛම්ම ධාතුතමෝ ධර්ම ධාතුවම. අපි දන්නවා නෙක්ඛම්ම ධාතුව කියලා කිව්වේ නෙක්ඛම්ම විතක්කය. එහෙමනම් ඒක අනිවාර්යයෙන්ම ධම්ම ධාතුවට ඇතුළත් වෙනවා. සියලුම කුසල ධර්මයෝ නෙක්ඛම්ම ධාතුව කියලාත් කියනවා. ඒක සියලුම කුසල ධර්මයෝ කියලා කිව්වහම ඒ සිත් සහ චෛතසික ධර්මයෝ සියල්ලම නෙක්ඛම්ම ධාතුවට ඇතුළත් වෙලා තියෙනවා. හැබැයි එහෙම ඇතුළත් වෙනකොට ඒ සියල්ල ධම්ම ධාතුව විතරක් නෙවෙයි එතන යනවා මනෝ විඥාන ධාතු ආදී වශයෙන් නොත් බෙදිලා යන ගතියක් තියෙනවා. ඒ වගේම ඊළඟට කියනවා ව්‍යාපාද ධාතු, විහිංසා ධාතු, අව්‍යාපාද ධාතු, අවිහිංසා ධාතු, සුඛ ධාතු ආදී දිගටම ගත්තාම ආරබ්බ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු යන මොහු ධර්ම ධාතු තුමමයි. එතකොට දැන් මේ ආරබ්බ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියලා කියන්නේ මේ වීර්යම කොටස්. දැන් යම් කිසි සිත වැඩිමක් කරනවා. දැන් සිත දියුණු කරනකොට මුලින්ම ගන්න උත්සාහයට අපි කියනවා ආරබ්බ ධාතු කියලා. ඒක ඊළඟට නැවත නැවත කිරීමට නැත්නම් කරගෙන යන්න තියෙන වීර්යයට කියනවා නික්කම ධාතු කියලා. පරක්කම ධාතු කියනවා ඒක තමන්ට අවශ්‍ය ඉලක්කය සපුරා ගන්නටම යන වීර්යයට පරක්කම ධාතු කියන කෙටියෙන් මම හිතන විදිහට පොඩි වෙනස්කම් ටිකක් තියෙන්න පුළුවන්. නමුත් කෙටියෙන් ගත්තොත් ඔන්න ඔය අර්ථය තමයි මට මතක තියෙන්නේ. එතකොට ඒ කියන්නේම වීර්ය කියන එක. වීර්ය චෛතසිකය තමයි මේ ආරබ්බ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියලා කියන්නේ. එතකොට වීර්ය නම් ඒවත් ධර්ම ධාතුවටම ඇතුළත් වෙන සංඛාරවලනේ ඇති වෙන වීර්ය කියන එක. එhmenan ඒක ධම්ම ධාතුවටම සංඛාරය කියන මේ අයිති වෙන වීර්ය චෛතසිකය ධර්ම ධාතුවටම ඇතුළත් වෙනවා. ඊළඟට කියනවා මේ හීන ධාතු, මජ්ක්‍ධිම ධාතු, ප්‍රනීත ධාතු. ඒ කියන එකත් මේ ධාතු 18 මාත්‍රයක්ම ධාතු 18ට අයිති වෙන කොටසක්ම තමයි කියලා. මෙතෙන්දි කියනවා ලාමක වූ චක්ෂුරාදීහු හීන ධාතුයි කියලා. ඊළඟට මධ්‍යම වූ චක්ෂුරාදීහු මජ්ක්‍ධිම ධාතු කියලා. ප්‍රනීත වූ චක්ෂුරාදීහු ප්‍රනීත ධාතු කියලා. තවත් ක්‍රමයකින් කියනවා අකුසල් ධර්ම ධාතු, අකුසල් වූ ධර්ම අකුසල් වූ ධර්ම ධාතු, මනෝ විඥාන ධාතු, හීන ධාතු. කියන්නේ අකුසල් සිත් සහ චිත් සිත් වල ඉදෙන චෛතසික හීන ධාතු. ඊළඟට ලෞකික කුසල අව්‍යාකත කියන මේ දෙකම ආපුවම ධම්ම ධාතු, මනෝ විඥාන ධාතු වලට කියනවා මධ්‍යම ධාතු කියලා. ඊට පස්සේ ලෝකෝත්තර ධම්ම ධාතු, මනෝ විඥාන ධාතු ලෝකෝත්තර සිත් සහ චෛතසික ධර්මයන් ගත්තාම ඒවා ප්‍රනීත ධාතු කියනවා. ඒ ආකාරයෙන් මේ හීන මජ්ජම ප්‍රනීත කියන ආකාරයෙන් බෙදිලා යනවා. ඊළඟට ගත්තාම පඨවි තේජෝ වායෝ කියන ධාතු තුන් දෙනා ගත්තාම පොට්ටබ්බ ධාතු තුන. එතකොට ආපෝ ධාතු, ආකාශ ධාතු යන දෙන්න ගත්තාම ධර්ම ධාතුවටම ඇතුළත් වෙනවා. ආපෝ ධාතුව කියන්නේ රූපයක්, ඒ කියන්නේ සුකුම රූපයක්. ආකාශ ධාතු කියන්නේ සුකුම රූපයක්. එතකොට මේ දෙකම අයිති වෙන්නේ ධර්ම ධාතුවට. ඊළඟට විඥාන ධාතු ගත්තාම චක්කු විඥානාදී සප්ත විඥාන ධාතුන්ගෙන් සංග්‍රහ වෙනවා. මොනවාද සප්ත විඥාන ධාතු? චක්කු විඥාන ධාතු, සෝත විඥාන ධාතු, ගහන විඥාන ධාතු, ජීවහා විඥාන ධාතු, කාය විඥාන ධාතු, මනෝ ධාතු, මනෝ විඥාන ධාතු. ඒ හතේ සංග්‍රහ වෙනවා. ඒ විඥාන ධාතුව කියනකොට හතක් ධාතු කොටස් හතක් එතන ඇති වෙනවා. ධම්ම ධාතුවේ එක් කොටසක් හා ඉතිරි 16 ධාතු සංකත ධාතු 9. ධම්ම ධාතුවේ එක් කොටසක්, ධර්ම ධාතුවේ තියෙන එක කොටසක් හා ඉතුරු 16 ධාතුවද සංකත ධාතු. මොනවාද ධර්ම ධාතුවේ එක් කොටසක්
කියන්නේ හා නිර්වාණය. ධම්ම ධාතුවේ එක් කොටසක් හා ඉතිරි 12 ධාතු හුද සංකත ධාතු කියලා කියනවා. මෙතනදී ගන්නකොට බලන්න වෙනවා මොනවද මේ කියන්නේ කියලා. අසංකත ධාතුතමෝ වනයි ධම්ම ධාතුවෙන් එක දේශයක් මේ. ඒ කියන්නේ අසංකත ධාතුව ධම්ම ධාතුවෙන් එක කොටසක්. අපි නිර්වාණය ඇතුළත් කරනවානේ ධම්ම ධාතුවට. ඊට අමතරව අපිට මොනවද තියෙන්නේ? ඊට අමතරව තියෙන සුකුම රූප තියෙනවා 16ක් නේද? එතකොට සුකුම රූප 16යි චෛතසික ධර්මයි ගත්තාම ඒක තමයි ධම්ම ධාතුවට යන්නේ. එතකොට මේ ධම්ම ධාතුවේ එක් කොටසක් කියලා කියනකොට ඒ චෛතසික ධර්ම විය යුතුයි. ඊට පස්සේ ඊතුරු 12 ධාතුව කියලා ගන්නකොට ගන්න වෙන්නේ අර නිකුත් 16ද කියලා පොඩ්ඩක් බලන්න ඕනේ. ඒ ටික සංකත ධාතු කියලා කියලා තියෙනවා. ඊට අසංකත ධාතු කියන්නේ වෙනම කොටසක්. ඒක නිර්වාණ ධාතුව. ඒකත් ධම්ම ධාතුවටම අයිති වෙච්ච දෙයක්. ඊළඟට අනේක ධාතු ලෝක කියලා කියන්නේ අටලොස් වැදෑරුම් ධාතුන්ගේ ප්‍රභේද මාත්‍රයක්මයි කියලා කියන. මට ඇත්තට මෙන්න මේක හම්බෙලා නැහැ අනේක ධාතු ලෝක කියලා. ශ්‍රීමති මහත්මියට හම්බෙලා තියෙනවද ඒක? අනේක ලෝක ධාතු. අනේක ධාතු අනේක ධාතු ලෝක කියලා තියෙන. අනේක ධාතු ලෝක ඇත්තට. අනේක ධාතු නෙවෙයි අනේක ධාතු ලෝක. ඔව් අනේක ධාතු ලෝක කිව්වම මහත්තයා අර තල 31ට අයිති ලෝක නෙමෙයිද? මේ මොකද අර බුදුරජාණන් වහන්සේගේ ලෝකවිදු බුදු ගුණයට අනේක ධාතු නානා ධාතු කියලා සත්ත්ව විඥානට්ඨිතයයි නව සත්තාවාසයි දේශනා කරපු ධර්මයක් අහලා තියෙනවා. ඒකෙදි අනේක ධාතු කියලා කිව්වේ ඒ ධාතු වශයෙන්. ඒක වෙන්න පුළුවන්. ඒක හරියටි. ඔව්. අර නානත්ත කාය නානත්ත සංඥාදී වශයෙන්. ඔව් ඔව්. ඒ ටික තමයි මේ අනේක ධාතු ලෝක කියලා කිව්වේ නේද? ඔව්. ඒකත් මේ අන්තිමට බලනකොට මේ ඔක්කොට දැන් මනෝ විඥාන ධාතු ධම්ම ධාතු කියනකොට දැන් රූප අරූප තල ගත්තත් ඒ සියල්ලටම මේ ධාතු 18ටම බෙදිලා යන කොටස් ටිකක් තමයි මේ තියෙන්නේ. ඊළඟට කියනවා මේ මම හිතනවා තව වැඩිපුර නෑ අපිට පොඩ්ඩයි තියෙන්නේ අපි බලමු අද මේ ඉවර කරගන්න. මේකෙදි තව කියනවා මේ ආරම්මන විඥානන ස්වභාවය ඇති දේ තමයි මේ විඥාන ධාතුව කියලා කියන්නේ. විඥානය කියන්නේම ආරම්මන විඥානය. ආරම්මයෙන් දැන ගැනීම. හරි? ජීව සංඥා ඇත්තා වූ පුද්ගලයන්ගේ සංඥා විපල්ලාසය ප්‍රහීන කිරීම පිණිස ධාතු 18ක්ම වදාළේ. මේ ධාතු 18ක් විදියට වැදෑරුවේ මේ සිත් ඇතිවන්නා වූ ඒ වගේම මේ ජීවී සංඥා ඇති පුද්ගලයන්ගේ මේ සංඥාව අපි කියන්නේ විපල්ලාසය කියන්නේ වැරදි විදිහට ගැනීමක් තියෙනවා. අන්න ඒ වැරදි විදිහට ගැනීම නැති කරන්නම තමයි මේ ධාතු 18ක් වදාරලා තියෙන්නේ. ධාතු 18 කියනකොටම අපිට කෙලින්ම කියන දේ තමයි මේක සත්ව පුද්ගල ගතියකින් තොරව නිරුත්සාහී වූ ධර්ම ස්වභාවයක්ම කියන එක තමයි මේ ධාතු කියන එකෙන් තේරෙන්නේ. සමහර විට කියනවා මූල ස්වરૂපය කියලා. එහෙම නැත්නම් කියනවා නිස්සත්ත්‍ය නිජීව ධර්ම ස්වභාවය කියලා. ඒ කොයි විදිහට කිව්වත් මේක ධර්මයේ ස්වභාවයක්ම තමයි. මේකේ නෑ සත්ත්ව පුද්ගල ගතියක්. ඒක නිසා තමයි මේ 18 ආකාරයෙන් මේ දේශනා කරලා තියෙන ධාතු ගැන ඒ ධාතු මානසිකාරය කරනකොට කෙනෙකුට හොඳටම පේනවා මෙතන සත්ත්ව පුද්ගල ගතියක් නෙමෙයි මෙතන හේතුඵල ධමයක් තමයි තියෙන්නේ කියලා. චක්කු ධාතු, සෝත ධාතු, චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු කියනකොට එතන හේතුඵලය වෙන්කොට පෙන්වීමක් තියෙනවා. ඊළඟට මෙතන තියෙන චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, ජීව විඥාන, කාය විඥාන යන විඥාන ධාතුහුද මනෝ ධාතුවේ යන මනෝ විඥාන ධාතුවේ යන මොවුන්ගේ ප්‍රභේද වශයෙන් ඒ විඥානයගේ අනේකත්වයේද අනේක විදිහට පෙන්වලා තියෙනවා මේ විඥානවල වෙනස. හතක් හැටියට තියෙනවා ධාතු හතක් හැටියට. ඒ වගේම චක්කු ප්‍රසාද, රූප ආරම්භන ආදී ගත්තාම ඒ ආරම්භන ප්‍රත්‍යයන් අයත් පැවතුම් ඇති බැවින් අනිත්‍ය භාවයේද ප්‍රකාශ කොට දීර්ඝ කාලයක් මුළුල්ලෙහි సంతානෙහි ප්‍රවෘත්ත වූ ජීවයක යන සංඥාව සමූල ඝාතනය කරන කැමැතිහින් මෙසේ වදාළ බව දත යුතුයි.
මේක මුලින් කලින් කිව්වා වගේම මේ අර ජීවී ගතියක් මේ සත්‍ය ජීවත් වන සත්වයේ කියන ඒ ගතිය නැති කරන්න තමයි මේ ධාතු හැටියට මේ විදිහට දේශනා කරලා තියෙන්නේ. සංඛ්‍යා වශයෙන් ගත්තොත් එහෙම චක්කුසෝත ගාන ජිව්වා කාය රූප ශබ්ද ගන්ධ රස කියන ධාතුහු එක් ධර්මයක් කියා ව්‍යවහාරයට යනවා. දැන් චක්කු කිව්වොත් චක්කු ප්‍රසාදයේ පමණක්මයි. චක්කු ධාතුව කියන්නේ එකම එක රූපයක්. සෝත ධාතුව කියන්නේ සෝත ප්‍රසාදේ එක රූපයක්. හරි? ගන්ධ රස කියනවත් ඒ විදිහටමයි. ඊළඟට ගත්තොත් එහෙම පොට්ටබ්බ කියනකොට දෙකක් තිබ්බද මෙතන? ධාතු එක් ධර්මයක්. ඊළඟට පොට්ටබ්බ ධාතු කිව්වහම පඨවි තේජෝ වායෝ කියන ධර්ම තුනක්. එතන ඇතුළත් වෙලා තියෙන පොට්ටබ්බ ධාතුවේ. ඊට පස්සේ චක්කු විඥාන ධාතු කියලා කිව්වොත් කුසල විපාක චක්කු විඥාන ධාතුවයි අකුසල විපාක චක්කු විඥාන ධාතුවයි කියන ධර්මය දෙදෙනෙක් එතන ඇතුළත් වෙලා තියෙනවා. සෝතගාන ජීවහා කාය විඥාන කිව්වමත් ඒ වගේ. ධර්මය දෙන අකුසල විපාකයි කුසල විපාකයි කියන ඒ සිත් දෙක බැගින් එක විඥාන ධාතුවකට ඇතුළත් වෙලා තියෙනවා. එතකොට මනෝ ධාතුව කිව්වහම පංචද්වාරා වර්ජනයයි ඒ වගේම කුසල විපාක සම්පටිච්ඡන අකුසල විපාක සම්පටිච්ඡන කියන්නේ මේ සිත් දෙක එකතු වුණාම තුනක් නේ. පංචද්වාරා වර්ජනයයි සම්පටිච්ඡන සිත් දෙකයි කියන්නේ ඒ ධර්මය තුන් දෙනෙක් එකතු වෙලා තමයි මනෝ ධාතුව කියන එක හැදිලා තියෙන්නේ. ඊළඟ ධම්ම ධාතුව කියන එක හැදිලා තියෙන්නේ වේදනා සංඥා සංඛාර කියන නාමස්කන්ධයනොත් ඒ වගේම සුකුම රූප 16මුත් ඒ කියන්නේ ඒ 20න් තමයි හැදිලා තියෙන්නේ මේ ධම්ම ධාතුව කියන. ඒකට කොටස් 20ක් මෙතන අඩංගු වෙලා තියෙනවා. වේදනා සංඥා සංඛාර කියන ස්කන්ධ හැටියට ගත්තාම ඒ තුනයි ඊට අමතරව සුකුම රූප 16යි. එතන 20ක් කියලා ගන්නවා. නමුත් අපි මේ සංස්කාර කියන එකත් තවත් 50ක් හැටියට ගත්තොත් ඊටත් වැඩි වෙනවා නේද? මෙතන එතකොට 52යි අසංඛත ධාතුවත් එතනට අයිති වෙනවා. බොහොම පිං ඒක අමතක වුණා. අසංඛත ධාතුවත් ගත්තාම 20ක් වෙනවා. මේ තුනයි 16යි 19යි අසංඛත ධාතුවයි 20යි. ඊළඟට මනෝ විඥාන ධාතුව ගත්තාම අවශේෂ වූ කුසල චිත්ත අකුසල චිත්ත අව්‍යාකෘත චිත්තයන්ගේ වශයෙන් සිත් 76ක් වෙනවා. එතකොට මොනවද? අර දීපංච විඥාන 10යි මනෝ ධාතුවයි කියන මේ සිත් 13 අයින් කරාම සිත් 89න් ඒ 13 අයින් කරාම සිත් 76ක් මනෝ විඥාන ධාතුව හැටියට අපිට හමු වෙනවා. ඊළඟ විශේෂ වශයෙන් ගත්තාම මේ 18 ධාතු අතුරෙහි චක්කු ධාතුතමෝ බෙරතලයක් මෙන් දතිය යුතුය. රූප ධාතුතමෝ කඩිප්පුව හෙවත් දණ්ඩ මෙන් දතිය යුත්තේ. චක්කු විඥාන ධාතු શબ્දේ. දැන් මේක බලන්න කියන චක්කු ධාතුව කියන එක බෙරේ අර හැම වගේ. බෙරේ මූණත වගේ. ඊට පස්සේ ඒකට ගහන දණ්ඩ රූප ධාතුව වගේ. ඒ දෙකේ ගැටීම නිසා තමයි චක්කු විඥානය උපදිනන්නේ. ඒ ආකාරයෙන් බලන්න කියන අර ශබ්දේන උපදින්නේ බෙරේට ගහනකොට ශබ්දයයි උපදින්නේ. ඒතර බෙරේයි බෙරේට ගහන දණ්ඩයි වගේ තමයි චක්කුවයි සෝතය චක්කුවයි රූපයයි ඒ දෙක ගැටුණාම ඇති වෙන සද්දේ වගේ තමයි චක්කු විඥාන ධාතුව. ඒ විදිහටම කියනවා හරියට මේ කණ්ණාඩියක් ඉස්සරහට ගියාම කණ්ණාඩිය වගේ දකින්න කියනවා ඇස. ඊට පස්සේ රූප ධාතුව දකින්න කියනවා මූණ වගේ. චක්කු විඥාන ධාතුව අර මූණේ සටහන වගේ දකින්න කියනවා. ඒ කියන්නේ එතන ඒ දෙකේ හේතුවෙන් තමයි කණ්ණාඩි ඉස්සරහට ගිය නිසාත් කණ්ණාඩියක් තිබුණු නිසාත් තමයි ඒ සටහන ඇති වුනේ. ඒ නිසා මෙතන හේතුඵල වශයෙන් දකින්න කියන එක තමයි කියන්නේ. ඒ වගේම කියනවා මෙතනදි මේ චක්කුව උක්තල වගේ දකින්න කියනවා රූප ධාතුව යන්ත්‍රය වගේ දකින්න කියනවා. යන්ත්‍රයේ චක්කයාගේ යෂ්ටිය මෙන්ම චක්කු විඥාන ධාතු උක්‍රස තෛලයන් මෙන්ද දත් යුත්තේ කියලා කියනවා. මේකත් වෙනත් උපමාවකින් කියනවා. උක්තල කියලා කියන්නේ මම හරියටම දන්නේ නැහැ. මම හිතුවේ උග්ගස් කියලා. ඒ ආකාර උග්ගස් තලලා යුස ගන්නවා වගේ හැඟීමක් තමයි එතෙන්දී ඇති වුනේ. ඒ විදිහටත් කියනවා මේ හේතුඵල මතු කරලා ඇති වෙන හැටි චක්කු විඥානය ඇති වෙන හැටි චක්කුවයි රූපයයි ඇසුරින්. ඒ වගේම චක්කු කියන එක ගිනිගාන දණු කඳක් වගේ. ගිනිගාන ගල කියලා කියන්නේ දෙකක් ඇතිල්ලුවමනේ
ගින්දර මතු කරන්නේ ඉස්සර. ඒ වගේ යට දඩු කඳ තමයි ඇස, උඩ දඩු කඳ තමයි රූපේ. ඒ දෙක එකට ඇතිල් වෙනකොට ගිනි ගන්නවා. ඒ ගින්න වගේ තමයි චක්කු විඥානය කියලා ඒ විදිහට හේතුඵල අනුව හිතන්න කියලා කියනවා. සෝත ධාතු විදිහටත් සෝත ධාතු ආදී ওই විදිහටම බලන්න කියනවා. මනෝ ධාතු කියන එක ලැබෙන පරිද්දෙන් චක්කු විඥාන ධාතු ආදීන්ගේ පෙරගමන් ගත්තා. දැන් අපි දන්නවා මනෝ ධාතු පංචද්වාර ආවර්ජන සිත ඇති වුණා චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන ආදී එතන පංචද්වාරික චිත්ත වීදිවල. එතකොට ඒ ඇති වෙන්නේ අයි අර දිපංච විඥාන වලට කලින් පංචද්වාර ආවර්ජන. ඊට පස්සේ ඇති වෙන සම්පටිච්ඡන සිත කියන මනෝ ධාතුවත් අර චක්කු විඥාන ආදීගෙන් පසුව ඇති වෙන්නේ. ඒක නිසා පංචද්වාර ආවර්ජනේ පෙරගමන් කරු ඊට පස්සේ සම්පටිච්ඡන සිත් පසු ගමන් ගත්ත වගේ දකින්න කියලා කියනවා. ඊළඟ ධම්ම ධාතුව ගත්තාම ඒකේ වේදනා ස්කන්ධය කියන එක උලක් වගේ දකින්න කියනවා. අපි දන්නවනේ වේදනාව උලක් වගේ දකින්න කියනවනේ. ඒ වගේම සංඥා සංකාර ස්කන්ධ වේදනා සංඛ්‍යාත ශල්්‍ය හුලහා යෙදීම් හේතුවෙන් ගිලන් බැවුමෙන් දති උත්සාහ කියලා. මේ වේදනාව නිසා මේ දුක් විඳින ලෙඩ වෙච්ච කොටසක් හැටියට මේ සංඥා සංකාර ස්කන්ධ දකින්න කියලා කියනවා. වේදනාව උලක් වගේ ඒ උල නිසා දුක් විඳින්නේ කවුද? මේ සංඥා සංකාර විඥාන සංඥා සංකාර ස්කන්ධ තමයි දුක් විඳින්නේ. ඊළඟට කියනවා පෘථග්ජනයන්ගේ සංඥාතමු ආශා විනාශ දුක්ඛය උපද වෙන. හෙවත් රික්ෂා හස්ත මුෂ්ටියමෙන් දති යුක්තිය කියලා කියනවා. රික්ෂා හස්ත මුෂ්ටි කියන එක මම හිතුවේ අර නකල් ඩස්ටර් වගේ එකක්ද කියලා. කාට හරි අදහසක් තියෙනවා නම් කියන්න. ඒකෙන් මේ වරදවා අරමුණු ගන්නා හේන් හෙවත් ඇති සැටි නිමිති නොගන්නා හේන් වනමුවකුමෙන්ද දති යුත්තේ කියලා කියනවා. කැලේ ඉන්න මුවෙක් වගේ කියලා. හැම වෙලාවෙම බයෙන් ඉන්න ගතියක් නේද? මිරිඟුව පස්සේ යනවා. මිරිඟුව පස්සේ යනවා. වනමුවා නේද? ඒක නිසා වෙන්නේ. මෙතන දන්නවද මේ රික්ෂා හස්ත මුෂ්ටි කියන්නේ මොකද්ද කියලා ශ්‍රීමති මහත්මිය? අහලා තිබුණේ නැහැ කලින්. හිතා ගන්න අමාරුයි. හිතා ගන්න අමාරුයි. මට හිතුනේ අර නකල් ඩස්ට් එකක් වගේද කියලා. නමුත් හිතා ගන්න අමාරුයි එතන. ඊට පස්සේ කියනවා මේ සංස්කාරයෝ ප්‍රතිසන්දියේ බහලන හේයින් සහලගුරු අඟුරු වලක් වල බහලන පුරුෂයෙක් වගේ පිළිසිඳ ගැනීමයි කියනද ජාති දුක්ඛයෙන් ලුහුබඳ පවත්නා හේන් රාජපුරුෂයන් විසින් ලුහුබඳ ගන්නාලද සොරුන් මෙන්. ඒ කියන්නේ මේ සංස්කාරය කියන එක දකින්න කියනවා ගිනි අඟුරු වලකට බස්සන පුරුෂයෙක් වගේ. ඒ තරම් දෙයකට මේ දුකකට පත් කරනවායි කියන එක. ඊළඟට කියනවා මේ රාජපුරුෂයෝ ලුහු බැඳගෙන යන සොරෙක් වගේ. කොච්චර බයක් වෙනවද රාජපුරුෂයෝ ලුහු බැඳගෙන යනකොට සොරාට ඇති වෙන බය නේද? ඒ වගේ සියලු අනර්ථය එළවන්නා වූ ස්කන්ධ පටිපාටියගේ හේතුව වන හේයින් විෂ වෘක්ෂ බීජයන් මෙන්ද දති උත්සාහ කියලා කියනවා. දැන් රූපේ කියන එක নানা ප්‍රකාර උපද්‍රවයන්ට නිමිත්ත වෙන හින්දා කුර චක්‍රයක් මෙන් දති යුතුයි කියලා කියනවා. මෙතන මේ කුර චක්‍රය කියලා කියන්නේ ආයුධ මුවාත් කරන්න ගාන ගල වගේ දකින්න කියලා කියනවා. ඒකෙන් තමයි ඒක ගෑවම තමයි මේ ඒ පිහි වගේ දේවල් මුහාතෙන්. ඒ වගේ මේ උපද්‍රවයන්ට නිමිත්ත වෙන්නේ මේකයි. ඊළඟට අසංකත වූ නිර්වාණ ධාතුතුමෝ වනයි අමූර්තේ හෙවත් මරණ රහිත වශයෙන්. අමූර්ත කියලා කියන්නේ මූර්ත දේහය කියලා කියන්නේ මැරිච්ච මල කඳනේ. ඒතර අමූර්ත කියලා කියන්නේ මරණයක් රහිත කියන එක. ශාන්ත වශයෙන්ද ෂේමේ නිර්භය වශයෙන්ද දතියුත්තේ කියලා කියනවා. ඊළඟට මනෝ විඥාන ධාතුතුමෝ තමා විසින්ගත් අරමුණු මුදාද අන් අරමුණ ගෙනම පවත්නා හේන් කැලෑ වඳුරකමෙන්ද. දැන් කැලේ ඉන්න වඳුරත් එහෙමයි නේ දෙක අත්තක් අතාරින්නේ තව අත්තක් අල්ල ගන්න බලාගෙන. අන්න ඒ වගේ තමයි මේ මනෝ විඥාන ධාතුව කියන එක මෙතෙන්දී සඳහන් කරලා තියෙන්නේ. හරියට කැලේ ඉන්න වඳුරෙක් වගේ. දමනය කළ නොහැකි හේන්ද. දමනය කළ නොහැකි හේන් කියන්නත් බෑ. දමනය කරන්න පුළුවන්. හැබැයි සාමාන්‍යයෙන් මේ බණ දහම අහලා නැති කෙනෙකුට දමනය කරන්න පුළුවන් කමක් නැහැ. අන්න ඒ හින්දා කියනවා
අර අස්නාම්බෙක් වගේ තරුණ අශ්වයෙක් වගේ යම් කිසි අරමුණක් සිත්සේ හැසිරෙන හේයින් අහසට දමාලු දඬු කඳක් මෙන්න අහසට දැම්මහම දඬු කඳ ඕන තැනකට වැටෙන්න පුළුවන් නේද නිශ්චය කරන්න බෑ කොහෙට වැටෙනවද කියලා ඒ වගේ ලෝභ ද්වේෂාදී নানা ප්‍රකාර ක්ලේශයන්ගෙන් ක්ලේශයන් හා යුක්ත වන හේයින් නැටුම්ගත් නළුවෙක් මෙන්ද දති යුත්තේ කියලා කියනවා එක විදිහට එන රඟපානවා නේද වෙලාවකට ලෝභ හැටියට රඟපානවා වෙලාවකට ද්වේෂ හැටියට රඟපානවා ඒ සියල්ලම වෙන්නේ ඇතුළත තියෙන ක්ලේශයන් නිසා ඒක නිසා ඒ විදිහට දකින්න කියලා කියනවා මේ මනෝ විඥාන ධාතුව කියන එක දැන් ඔය ටිකත් එක්ක අපි ධාතු සම්බන්ධයෙන් කතා කරපු කොටස නිමාවටපත් වෙනවා යම් කිසි කෙටි ප්‍රශ්නයක් හෝ දෙකක් තියෙනවා අපි කතා කරමු ඊට පස්සේ අපිට ලබන සතියේ ඊළඟ දවසේ කරන්න තියෙන්නේ චතුරාර්ය සත්‍ය ධර්ම කියන කොටසේ තියෙන කරුණු ටිකක් විමසා බලන්නයි අපිට අවස්ථාව තියෙන්නේ. හොඳයි කාට හරි මොන හරි අදහසක් හෝ ප්‍රශ්නයක් තියෙනවද? ජයන්ත මහත්තයා මට ඇහුණ හැටි වැරදිද දන්නේ අර එක තැනක කිව්වනේ අර මේ නිරෝධ සමාපත්තියට සමවදින එක ඒ අර සංකත මොකද ධාතු වලට අයිති වෙන්නේ නැහැ කියලා කිව්වා ඒක හරි. එතන අර පරමාර්ථ ධර්ම නැහැ කියලානේ කිව්වේ නේද? චිත්ත චෛතසික. එතකොට ඒක කිව්වද දැන් ධාතු 18ට අයිති වෙනවා. ඒක නිරෝධ ධාතු කියන එක ධාතු 18ට අයිති වෙන්නේ නැද්ද? මොකද්ද ඒක එච්චර මට තේරුන්නේ නැහැ. දැන් වෙලා නැත්තම් අපි පස්සේ බලමු දැන් අර. එතනදී කිව්වා මේ ඒ නිරෝධ සමාපත්තියට යනකොට එතනදී ඒ ධාතු නැති එකම තමයි එතනදී සඳහන් කරේ නේද? ඔව් එහෙම තමයි. ඒකට දැන් අපි පටන් ගත්තේ ධාතු 18 ඔක්කොම අයිති වෙනවා කියලා නේද? ඒ පටන් ගත්තේ. ඔව්. අන්න ඒක අපි පස්සේ බලමු නේද? අර දේශනාවට දැන් වෙලා. හොඳයි. අයිති වෙනවා නම් අයිති වෙන්නේ ධාතු 18මයි. හැබැයි අපි ඒ කතා කරපු තැන සංඥා මෙතන සංඥා වේදිත නිරෝධ ධාතුතමෝ වනහි පරමාර්ථ වශයෙන් නැත. ඔව්. එතකොට ඒක ඇත්තටම ප්‍රඥප්තියක්. මෙතන ප්‍රඥප්තියක් හැටියට තමයි එන්නේ. සංඥා වේදිත නිරෝධ ධාතුව කිව්වහම එතන පරමාර්ථ වශයෙන් තියෙන දෙයක් නෙවෙයි. ඒක මේ මනෝ විඥාන ධාතු ධම්ම ධාතු කියන ධාතු දෙකේ නිරුද්ධ කිරීම මාත්‍රයක්මයි කියලා කියනවා. එතකොට ඇත්තටම ඒක ධාතු 18ට ඇතුළත් වෙන්නේ නැහැ. වෙන්නේ නැහැ ඒක තමයි. හැබැයි මුලදී අපි කිව්වද එහෙම නෑනේ. මුලදී පටන් ගත්තේ. මුලදී කිව්වා මේ මොන ධාතුවක් කිව්වත් ඒ ධාතු 18ට ඇතුළත් වෙනවා. අන්න ඒක මට තේරුම් ගන්න ඕනුනේ. හරි ගොඩක්. ඒකට ඇතුළත් වෙන්නේ නැහැ. හරි ජයන්ත. ඒක ප්‍රඥාප්තියක් නේද? ඒක ප්‍රඥාප්තියක්. ඒක එහෙම නැති එකට අපි කියනවා මේ නිරෝධ ධාතුව කියලා. සංඥා වේදිත නිරෝධ ධාතුව කියලා. ඔව් ඒක 18ට අයිති වෙන්නේ නෑ. අන්න ඒක තමයි අපි දැන්. හොඳ නිරීක්ෂණයක් ඒක. හොඳයි. තෙරුවන් සරණයි. එහෙනම් අපි අද දවසේ සාකච්ඡාව ජයන්ත මහත්මයා කියන්න. රික්ෂා හස්ත මුෂ්ටිය කිව්වහම අර හෙවණැලි මේ බිත්තියට වැටෙන අත්තලින් කරන්නේ ඒ වගේ දෙයක්ද මට හිතුනේ එහෙම එකක් වෙන්නද කියලා. ඒක ඇත්තක් නෙමෙයිනේ. මුෂ්ටිය කියන්නේ මොකක්ද සාමාන්‍යයෙන්? රික්ෂා හස්ත කිව්වම මිටට කියන්න පුළුවන්. මිට කියන එකටත් පුළුවන් කියන්න. අත්ත මිට කරන එක. මුෂ්ටිය. ඔව්. රික්ෂා හස්ත මුෂ්ටිය. වරදව අරමුණු ගන්නවා කියලා තියෙන්නේ. එතකොට එහෙම හෙවණැල්ලට වරදවලා එහෙම. ඔව් එහෙම ගන්න පුළුවන් ඇති. අපි පොඩ්ඩක් හොයලා බලමු. මටත් ඒක හරියටම තේරෙන වචනයක් නෙමෙයි. මම පොඩ්ඩක් හෙව්වා. මට හොයාගන්නත් බැරි වුණා. අපි බලමු. ශ්‍රීමති මහත්මියත් උදව්වක් කරන්න මේ බලන්න මේ අනිත් අයත් පුරුවන් නම් උදව්වක් කරන්න. ලක්ෂ්මී මේ ටික හොයලා බලමු. හොඳයි. එහෙමනම් අපි අද දවසට සාකච්ඡාව නිමා කරමු. හොඳයි. අපි දෙවියන්ට පින් දෙමු. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු
ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. සබ්බ දුක්ඛා පමුච්ඡතු. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. අප රැස් තෙරුවන් කරගත් සරණයි. සියලුම පින් අපි ඊටම කෘතවේදීව ජයන්ත මහත්මයට අනුමෝදන් කරනවා. ඔබතුමා සතු සියලු කුසල් බලෙනුත් මේ සියලු කුසල් බලෙනුත් ඔබතුමාට මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිතයක් ලබන්නට හේතු වේවා වාසනාව වේවා. කරගෙන යන ශාසනික කටයුතු දියුණුවෙන් දියුණුවටපත් කර ගන්නට අවශ්‍ය ධෛර්ය ශක්තිය වීර්ය ප්‍රඥාව වර්ධනය වේවා. ඒ වගේම පතන උතුම් බෝධියකින් සුව පහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගන්නට මේ පින් හේතු වේවා වාසනාව වේවා. ඔබතුමාගේ ධර්ම ඉගෙනගත් ස්වාමීන් වහන්සේලාට ගුරුතුමන්ට දෙමව්පියන්ට පරලෝසපත් ඥාතීන්ට ජීවත් වෙන සෑම සියලුම දෙනාට නෝනා මහත්මිය ඇතුළු දරුවන්ටත් අපි කෘතවේදීව මේ පින් අනුමෝදන් කරනවා. ඒ සෑම සියලුම දෙනාත් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලබත්වා පරලෝසපත් ඥාතීහු සුගතියම දකිත්වා සෑම සියලුම දෙනාට උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගන්නට මේ පින් හේතු වේවා වාසනාව වේවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ගොඩාක් පිං හැම දෙයක්. තෙරුවන් සරණයි. බොහොම තෙරුවන් පිං. සරණයි ජයන්ත මහත්තයාට බොහොම පිං ජයන්ත මහත්මිය. සරණයි.